හරි අයිබෝන් සියලු දෙනාටම අපේ මම හිතනවා ජොයින් වෙලා ඉන්න අයගේ මොනවා හරි මේ මයික්ස් ඔන්ලා තියෙනවා කරගන්න මම හොත් එක හරහා කිසිම මයික් එකක් මියුට් කරලා නැහැ පුළුවන් නම් අපේ ස්මාර්ට් ස්කූල් එකේ මම වෙනම account එකකින් ඔයාලට white board එකට ඩිස්ප්ලේ වෙන විදියට වීඩියෝ එක දාලා ඇත්ති ඒක මම හිතන්නේ ඔක්කොටම පේන්න මම හදලා තියෙන්නේ එහෙම නැත්නම් මට කවුරු හරි කෙනෙක් කියන්න සහ මේ මගේ ඔඩියෝ එක ක්ලියර් ඇහෙනවද කියන එක මම හිතන්නේ yes කියලා දාලා තිබුණා. එතකොට ජොයින් වෙන සියලු දෙනාම අනිවාර්යයෙන්ම මයික් එක මියුට් කරගන්න. මම හිතනවා අපි මම දැක්ක ගොඩක් අය අපේ ජොයින් වෙලා ඉන්නවා. අපි වෙලාව යන නිසා පටන් ගමු. එතකොට සියලු දෙනාම අපේ ගෲප් එක දන්නවා. හැබැයි මාව වැඩිය දන්නේ නැහැ. මම ඉන්දික සෙනරත්. එතකොට මම වෘත්තීය වශයෙන් සයිකොලොජිස්ට් කෙනෙක්. සහ අපේ මේ ස්මාර්ට් ස්කූල් එක මම ඇතුළුව තව අපේ දෙන්නෙක් එක්ක තමයි මේ ගෲප් එක යන්නේ. එතකොට මේකේ IQ පාර්ට් එක සම්බන්ධ දේවල් කරගෙන යන්නේ මම සම්බන්ධ වෙලා. එතකොට මාව මේ කට්ටිය වැඩි දන්නේ නැති වුණාට අපේ ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙලා අපේ ක්ලාස් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් අපි මම හිතනවා මේකට අපේ අලුතෙන්ම සම්බන්ධ වෙන පිරිසක් තමයි ඇඩ් වෙලා ඉන්නේ. එතකොට ඔයාලා ඔක්කොම මෙතෙන් අපි මේ IQ එකට ජොයින් වෙලා ඉන්න සියලු දෙනාම මම හිතනවා තරංග විභාග වලට ඇප්ලයි කරලා තියෙන්නේ එක එක වගේ. ඒ කියන්නේ මෙතන ඉන්නවා උපාධි ලෙවල් එකේ අය ඉන්න පුළුවන් සහ ග්‍රාම නිලධාරී ඊට පස්සේ කළමනාකරණ සහකාර ඒ වගේ දේවල් වලට ඇප්ලයි කරපු අයත් ඉන්නවා. එතකොට මම ඇත්තටම ඒ කියන්නේ මම වෘත්තීය වශයෙන් සයිකොලොජිස්ට් කෙනෙක් විදිහට මගේ ප්‍රොෆෙෂනල් මේ මට්ටමේ මගේ වැඩ ටික කරගන්න අතරතුර තමයි මේකට ඉන්වෝල්ව් වෙන්නේ. එතකොට මම හිතනවා මගේ ලෙවල් එකෙන් මම උපරිම සහයෝගයක් අපිට දීලා තියෙනවා ඔයාලට. එතකොට අපේ පේපර් ක්ලාස් එක යන අයත් මම හිතනවා මේකට ජොයින් වෙන්න ඇති. එතකොට මේ කාරණා නිසා තමයි අපි පේපර් ක්ලාස් එකේ අයත් මේකට ජොයින් කරගන්න සූදානම් කරලා තිබුණේ. මම හිතනවා කාගේ හරි මයික් එක තාම මියුට් වෙලා නැති කීප දෙනෙක් ඉන්නවා. අලුතෙන් ජොයින් වෙන දෙනාම හොඳටම මයික් එක මියුට් කරගන්න. මොකද අපි මේක කරගෙන යනකොට ඇත්තටම ඒක අනිත් අයට අපහසුතාවයක් වෙනවා. එතකොට අපි මම ගෲප් එකට ඔයාලට දීලා තියෙනවා පේපර් එකක්. ඒ පේපර් එකේ තියෙන ප්‍රශ්න කිහිපයකුත් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සහ අද අපි පළවෙනි දවසේ කතා කරන්නේ මේ IQ පේපර් එක සම්බන්ධයෙන් බුද්ධි පරීක්ෂණය සම්බන්ධයෙන් ඔයාලට දැනගන්න ඕනි විශේෂම කරුණු ටික සහ මේ අපේ ගෲප් එක හා කොහොමද කරගෙන යන්නේ කිහිප දෙනෙක්ගේ මයික් එක මියුට් වෙලා නැහැ පොඩ්ඩක් බලලා මියුට් කරගන්න. අයියෝ හරියට මට බෑම මම settings වලින් mic එක mute කරලා තියෙන අනිත් අයගේ ඒවා දැන් පැහැදිලිව ඇහෙනවද මාව? මේ අලුතෙන් join වෙන අයගේ විතරයි මම mic එක mute කරන්න setting එක ඇත්තටම අපේ කාලය යන නිසා මට ඒක කරන්න අමාරුයි manually මම දුන්නා නෑ. මොකද අපිට ක්ලාස් එක අතරමැදි යම්කිසි අවස්ථාවක ඔයාලව සම්බන්ධ කරගන්න ඕනිනුත් කියන කාරණේ නිසා එතකොට අපි මේකෙදි ඇත්තටම device දෙකක් කරලා තමයි මේ ක්ලාස් එක යන්නේ. එතකොට අපිට මේකේ host කියන device එක හා මෙතන video යන device එක දෙක connect කරලා තියෙන්නේ මේ online ම. එතකොට අපිට normally ඒ දේවල් වෙන්නේ අනිත් device එකෙන්. ඒ නිසා මම කිව්වේ ඔයාලා පුළුවන් නම් join වෙද්දි තමන්ගේ mic එක
වම් පැත්තේ කෙළවරේ තියෙනවා මයික් එකක් තියෙන ලකුණක්. දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් මම හිතන ඇත්තටම මේ ඔයාලා දන්නවා. මොකද ක්ලාස් වලට ජොයින් වෙන කට්ටියනේ. ඒතර වම් පැත්තේ කෙළවරේ තියෙන මයික් එක ලකුණ ක්ලික් කරලා කැන්සල් කරන්න. එතකොට මේ කියන කාරණා ටික. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලම කතා කරේ මේ ස්මාර්ට් ස්කූල් කියන අපේ සමූහයේ ඔයාලට GK වලට අදාළව සාමාන්‍ය දැනුමට අදාළව ක්විසස් යනවා. ඇත්තටම ඒක අපේ කණ්ඩායම විසින් කරන්නේ හොබි එකක් විදියට සහ යම්කිසි දෙයක් සමාජයේ ඉන්න අයට දෙන්න ඕනි කියන කාරණේ මත. ඒතකොට ඒක අපේ එක කොටසක්. සහ මේ IQ කියන පාර්ට් එක අපේ තවත් කොටසක් විදියට යන එකක්. එතකොට මේ කොරෝනා තත්ත්වෙත් එක්ක මේ ඔන්ලයින් ක්‍රමයට ආවට පස්සේ තමයි අපිට ලංකාව වටේ ඉන්න පිරිසක් එක්ක මේ විදිහට සම්බන්ධ වෙලා වැඩ කරන්න අවස්ථාව හම්බුනේ. මොකද මේ වෙනකන් අපිට ඒ වගේ යන්න අවස්ථාවට වඩා අපි ඉන්න ප්‍රදේශ ආශ්‍රිතව තමයි අපි වැඩ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. ওই කාරණා නිසා අපි ගොඩක් දුරට කනෙක්ට් වෙලා ඉන්න පිරිස සීමිතයි. නමුත් අපේ කලින් කණ්ඩායම් එක්ක අපි ලැබපු අත්දැකීම් මම හිතනවා ඔයාලත් එක්ක අපි ෂෙයා කරගෙන තිබුණ සමහර අවස්ථාවල සහ අපේ පිරිස අපේ ගෲප් එකේ ඉන්නවා සහ අපිත් එක්ක තවමත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඔයාලට මොනවා හරි දෙයක් මේක හරහා අපි අරකොට ඔයාලට තියෙන ගැටලු निराකරණය කරගෙන අපි ඉස්සරහට යන්නේ කොහොමද? ඒ කියන අපි අපේ සර්විස් එක දෙන්නේ කොහොමද? ඒ කියන දේවල් එක්ක ඇත්තටම ඔයාලට හොඳ අවබෝධයක් එක්ක මේ කාරණේ අපිත් එක්ක කරගෙන යන්න පුළුවන් කියලා මම හිතනවා. ඒතර පළවෙනි කාරණය තමයි මේකට ගියාම ඒ කියන්නේ අපි දැන් මෙතෙන්ද ඇවිල්ලා ඉන්නේ ප්‍රධානම මේ තරඟ විභාග කියන කාරණේනේ. එතකොට මේ තරඟ විභාග කියන දෙයට ගියාම මෙතෙන්ට එන පිරිස ඉන්නවා දෙකොටසක්. එකක් තමයි උපාධිය ඉවර කරලා තරඟ විභාග වලට මුහුණ දෙන උපාධි මට්ටමේ තරඟ විභාග වලට මුහුණ දෙන පිරිසක් ඉන්නවා. සහ A level මට්ටමෙන් තරඟ විභාග වලට මුහුණ දෙන පිරිසක් ඉන්නවා. මේ සියලු දෙනාගෙන් බලාපොරොත්තුව තමයි රජයේ රැකියාවක්, රජයේ තනතුරකට ස්ථීර රැකියාවකට යොමු වීම කියන කාරණේ. එතකොට මේ තරඟ විභාග වලදී අපිට මුහුණ දෙන්න වෙන මූලිකම දෙයක් තමයි මේ IQ කියලා කියන්නේ. එතකොට මේ IQ නැත්තම් බුද්ධි පරීක්ෂණය කියන කාරණය අපිට ඇත්තටම තරඟ විභාග වලට ගියාම වැදගත්ම සහ මූලිකම කාරණයක්. එතකොට මේ IQ කියන දේ පුළුවන් කෙනාට ඇත්තටම මෙතෙන් මේ ජොබ් එකකට යන්න මේ රජයේ රැකියාවකට යන්න තියෙන අවස්ථාවේ මේ තරඟ විභාග වලට අදාළව අපිට මේ හම්බ වෙලා තියෙන්නේ. එතකොට ඔයාලා ඔක්කොම මෙතන ඉන්නේ O level ලියලා. හරිද? O level වලින් පස්සේ A level වලට ගිහිල්ලා සමහර අය එතනිමුත් යට ගිහිල්ලා උපාධියටම ගිහිල්ලා ඉන්න අය ඉන්නේ. එතකොට මේ විභාග වලට මුහුණ දෙද්දී අපිට තිබුණු නැති එන්වයරන්මන්ට් එකක් තමයි අපිට මේ තරඟ විභාග වලදී හැදෙන්නේ. ඒ කියන්නේ දැන් O level වලට ඔයාලා මුහුණ දුන්නාට පස්සේ ඔයාලට A B C මොනවා හරි රෑන්ක් එකක් එක්ක රිසල්ට් එකක් එක්ක A level වලට යන්න පුළුවන්. හරිද? සබ්ජෙක්ට් 9ම හරි විශාල සංඛ්‍යාවක් හරි ෆේල් වුණු කෙනෙක් හැරුණාම අපිට කිසි මේ වෙන ප්‍රශ්නයක් එන්නේ නැහැ. A level වලට යන්න පුළුවන්. හරිද? එතකොට එතන තියෙන තරඟකාරීත්වය යම් කිසි මට්ටමකින් සුළු තරංකාරීත්වයක් තියෙනවා. එතකොට මේ A level වලට ආවට පස්සේ A level වල තියෙන තරංකාරීත්වය අර O level වල තිබුණු තරංකාරීත්වයට වඩා වැඩි. හේතුව තමයි මේ A level කියන විභාගයෙන් අපිට යන්න පුළුවන් පැති ගණනාවක් තියෙනවා. ඒකේ රජයේ විශ්වවිද්‍යාලයකට එහෙම නැත්නම් අපි ගත්තොත් විද්‍යාපීඨ වගේ දෙයකට එහෙම නැත්නම් HND වගේ ඒ වගේ පැත්තකට ඒ වගේ අපිට යන්න පුළුවන් පැති කිහිපයක් තියෙනවා. හැබැයි ඒවට ගන්න පිරිස සීමිතයි. හරිද? ඒ කියන්නේ ඔයාලාගේ මෙතන A level වලට මුහුණ දුන්නොත් එහෙම ලක්ෂ 5ක් විතර පිරිසක් නේ සාමාන්‍ය ලක්ෂ 3ක් විතර පිරිසක් ඒකෙන් සාමාන්‍යයෙන් 50000කට විතර වගේ තමයි ඔය කියන හැම දෙයකටම වගේ බෙදිලා යන්න අවස්ථාව තියෙන්නේ. එතකොට මේකෙදි මේකේ තියෙන O level වලට වඩා A level වල තියෙන තරංකාරීත්වය ඉතාමත්ම ඉහළයි. එතනින් එහාට ගියාට පස්සේ අපිට හම්බ වෙන අනිත් එක තමයි මේ තරඟ විභාග. හරිද? එතකොට මේ තරඟ විභාග වලට එනකොට අර කිව්ව තරඟකාරීත්වය තවත් වැඩි වෙනවා. හේතුව තමයි දැන් මෙතන ඉන්න අය දන්නවා අපි ගත්තොත් එහෙම දැන් ග්‍රාම නිලධාරී ගැසට් කරලා තියෙනවා මෙතන ඇති ග්‍රාම නිලධාරී ලියන අය. එතකොට බඳවා ගැනීම කරන්නේ 3000කට ආසන්න පිරිසක්. හරිද?
එතකොට අනිත් පැත්තෙන් අපි උපාධි මට්ටමයකට આવොත් දැන් පරිපාලන ශ්‍රේණි විභාග ගැසට් කරලා තියෙනවා. එතකොට කලින් අවුරුදු වලට වඩා මේ අවුරුද්දේ පොඩි වෙනසක් එක්ක විභාග අපිට 5ක්ම එකවර දීලා තියෙනවා පොදු පේපර් එකක් එක්ක. එතකොට එතනදී ඔයාලට හම්බ වෙන තනතුරු ප්‍රමාණය සාමාන්‍යයෙන් 300කට ලිමිට් වෙලා තියෙනවා. හරිද? හැබැයි මේ කියන ප්‍රමාණයට සාපේක්ෂව මේකට මුහුණ දෙන ප්‍රමාණය තවත් ඉහළයි. ඒ කියන්නේ දැන් මෙතන මේ 3000ට යන්න. ඒ කියන්නේ මේ ග්‍රාම නිලධාරිය 3000ට යන්න මෙතෙන් එනවා සාමාන්‍යයෙන් අඩුම වශයෙන් ලක්ෂයක්වත් එනවා. හරිද? එතකොට මෙතෙන්වත් අඩුම වශයෙන් 30-40000ක් එහාගත් මුහුණ දෙනවා. එතකොට ඊට වඩා වැඩි වුණොත් මිසක් කවදාවත් අඩු වෙන්නේ නැහැ. මේ කියන තරංකාරීත්වය ඉතාම තීව්‍ර තරංකාරීත්වයක් තමයි මෙතනදී තියෙන්නේ. එතකොට දැන් මේකේ ඔයාලා දන්නවා මෙතනදී ගියාම සහ මෙතනදී වයස් සීමා පරතරයේ තියෙන ප්‍රමාණයත් එක්ක ඒ කඩේම පහු කරලා ඒ වයස් සීමා ඇතුළේ ඉන්න පිරිස කොපමණ ප්‍රමාණයක්ද කියලා දල වශයෙන් ඔයාලට අවබෝධයක් තියෙනවා. එතකොට මේ තරංග විභාග කියන තැනේදී අර අපි O level A level කියනවා එක්සෑම් වලදී මුහුණ දුන්නාට වඩා ඇත්තටම තරඟකාරීත්වයක් තියෙනවා. එතකොට මේ නිකමට හිතන්න මේ ග්‍රාම නිලධාරි 3000 අතරේ පත්වීමක් ගන්න මේ විභාගයට ලියන ලක්ෂය අතුරෙන් හොඳම 3000ට විතරයි මේ chance එක හම්බ වෙන්නේ. එතකොට දැන් ඔයාලා O level ලිව්වට පස්සේ ඔයාලට A level ඕනි සිලබස් එකකින් රිසල්ට් එක තියෙනවා නම් යන්න පුළුවන්. සහ A level කරාට පස්සේ කැම්පස් යන්න මේන් ටාගට් එක අපි සාමාන්‍යයෙන් තියෙන්නේ. එහෙම නැති වුණා කියලා ඉවරලා ප්‍රශ්නයක් නැහැ. විද්‍යාපීඨ HND ඕපන් යුනිවර්සිටි අපිට යන්න පැති තියෙනවා. හරිද? හැබැයි මෙතනදී අපිට තියෙන එකම ඔප්ෂන් එක මේක විතරයි. හරිද? මේක මිස් වුණොත් එහෙම ඔයාලා කවුරු හරි ග්‍රාම නිලධාරී කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාට තව අවුරුදු 2-3ක් අවුරුද්දක් දෙකක් ඉස්සරහට යන්න බලන්න. මොකද 2016 ගැසට් කරාට පස්සේ තමයි මේ ග්‍රාම නිලධාරියෙක් ගැසට් කරලා තියෙන්නේ. තව පරිපාලන නිලධාරියෙක් වෙන්න කවුරු හරි කෙනෙක් ආසාවෙන් ඉන්නවා නම් ඔයාට මේ chance එක මිස් වුණොත් එහෙම තව අවුරුද්දක් දෙකක් ඉස්සරහට බලාගෙන ඉන්න වෙනවා. එතකොට වයස් සීමාවක් මේ වගේ තියෙනවා. වයස් සීමාවක් ඒ වගේ මේවට සමහර වෙලාවට සමහර විභාග වලට තියෙන අපිට මූණ දිය හැකි අවස්ථා ගන්න. එතකොට මේවා ඇත්තටම සීමා දාලා තරඟකාරීත්වයෙන් ඉහළම මට්ටමේ තියෙන විභාග තමයි මේ රජයේ විභාග මේ රජයේ මොනවා හෝ රැකියාවක් සඳහා ඇතුල් වීමට තියෙන තරඟ විභාග හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට මෙතනින් මේ කියන තැනට යන්නේ දක්ෂතාවය සහ කැපකිරීම උපරිමයෙන්ම තියෙන පිරිසක්. එතකොට මෙතනදී වැදගත්ම දේ දක්ෂතාවය කියන දෙයටත් වඩා කැපකිරීම. ඒ කියන්නේ අපිට අපේ ටාගට් එකට යන්න කොපමණ ප්‍රමාණයක් කැපකිරීමක් කරන්න පුළුවන්ද කියන එක තමයි වැදගත්ම දේ. එතකොට මම හැමදාම කියන කාරණයක් තමයි මම මගේ වෘත්තීය ජීවිතේ මම වැඩ කරන පැයීමාව අතරතුර සහ ඊට පස්සේ මම මගේ අනිත් දේවල් වෙනුවෙන් අමතරව මගේ කාලය යොදවනවා. ඒ කියන්නේ සාමාන්‍ය මම 8-5 වැඩ කරනවා කියන්නකො. දැන් මගේ වෘත්තීය හැටියට මම සයිකොලොජිස්ට් කෙනෙක් විදියට මට 8-5ට එහා ගියපු වැඩක් කරන්න වෙනවා ගොඩක් වෙලාවල් වලට. එතකොට ඒ මගේ වෘත්තීය වැඩ කොටසත් එක්ක මට ඉතුරු වෙන අනිත් කාල සීමාව මම යොදවනවා මගේ අනිත් දේවල් වලට. එතකොට සාමාන්‍යයෙන් දල විදිහට මම දවසකට ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම වැඩ කරන දවසක සාමාන්‍ය රෑ 12 1-2 වෙන වෙලාවල් තියෙනවා මම මගේ වැඩ කොටස ඉවර කරගද්දි. එතකොට ඒ කියන කැපකිරීමත් එක්ක තමයි අපිට යම් කිසි තැනකට යන්න හැකියාව තියෙන්නේ. එතකොට කෙනෙකුට එකිනෙකා මත වෙනස් වෙනවනේ මේ කැපකිරීම. අපි ගත්තොත් එහෙම එක පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් ওই විදිහට ප්‍රශ්නයක් නැහැ අරගෙන තමන්ගේ වැඩ ප්‍රමාණය වෙනුවෙන් කැපකිරීම කරන්න පුළුවන්. තවත් පුද්ගලයෙකුට ඊට වඩා වෙනස් මාර්ගයකින් තමයි මේ වෙනුවෙන් කැපකිරීම කරන්න පුළුවන්. හැබැයි මේ කවුරු වුණත් මේ කියන තරඟ විභාග වලට යද්දී අපිට කරන්න ඕනි අපිට යන්න ඕනි අපි දැනගන්න ඕනි විශේෂ කරුණු ටිකක් එක්ක අපි අධ්‍යයනය කරගෙන යන්න ඕනි පාත් එකක් තියෙනවා. එහෙනම් මේ අපේ ස්මාර්ට් ස්කූල් IQ ක්ලාස් එක හරහා ඔයාලට කරන්නේ ඒකට යන්න අවශ්‍ය කරන පාත් එක හදලා දෙන එක. එතකොට අපි ගත්තාම
තරංග විභාගයකට ගියාම අපිට IQ එක තමයි වැදගත්ම කියලා මම කියවනේ. හේතුව තමයි ඔයාලට තියෙනවා අපි ගමු රචනා සාරාංශත් එක්ක සාමාන්‍යයෙන් භාෂා දැනුම සම්බන්ධ පේපර් එකක් එනවා ගොඩක් විභාග වලට. හැබැයි ඒකේ ලකුණු දෙන්නේ කොහොමද? ඒකේ ලකුණු ඩිපෙන්ඩ් වෙනවා. නේද? එකක් තමයි තමන් භාවිතා කරලා තියෙන භාෂා ශෛලිය, තමන්ගේ වචනවල තියෙන නිර්වද්‍යතාවය, ඔය කියන කරුණු මත මේකේ ලකුණු ඩිපෙන්ඩ් වෙනවා. අනිත් එක තමයි ඒ පේපර් එක බලන එක්සැමිනර් ඒ පේපර් එක බලන කෙනා මත ඒකේ ලකුණු තීරණය වෙනවා. හේතුව තමයි ඒව රචනාමය දේවල් එක්ක එන්නේ ඒක එකිනෙකා මත අත්‍යවශ්‍යම කරුණු ටික අන්තර්ගත වුණත් අපිට රචනාවක්ම කියන්නකො ලකුණු 10ක් මේ රචනාවට දෙනවා නම් ඒකෙන් අපිට ලකුණු 10න් 10ම හම්බෙන්නේ ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඉතාම සීමිත අවස්ථාවකදී අනිවාර්යෙන්ම හොඳටම ලිප්ප කෙනාට ලකුණු 9නේ ගොඩක් දුරට දෙන්නේ. හරිද? ඒකට ඕම ඔය වගේ මේ තරංග විභාග වල අනිත් පේපර්ස් වලට අපිට ලකුණු අඩු වැඩි වීමේ සම්භාවිතාවක් තියෙනවා. අපි කොච්චර මහන්සි වෙලා කොපමණ දක්ෂ වුණත් ආන්වර කිව්ව කරුණුත් එක්ක සමහර අවස්ථාවලදී මම කියන්නේ හැම වෙලාවෙම කියලා. හැබැයි අපි IQ පේපර් එකට ගියාම හරිද? අපෙන් අහලා තියෙන ප්‍රශ්නයක් පැයට කිලෝමීටර 40ක වේගෙන් යන මේ මනුස්සයෙක් මේ වගේ දුම්රියක් පසුපස යනවා. එතකොට මෙයාට දුම්රිය පව කරන්න කොච්චර ගන්න ඕමම තර්කන බුද්ධිය ගැටලුවක් තියෙනවා. දුර හා වේගයේ කාලේ ප්‍රශ්නයක් තියෙනවා. ඕකේ උත්තරය කවුරු කොහොම ලිව්වත් එන්න ඕනි උත්තරේ එකම තමයි. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම පැය කිලෝමීටර් 5යි නම් උත්තරේ එන්නේ ඒක පැයට කිලෝමීටර් 5ම තමයි. ඔයාලා මේ උත්තරේ දීලා තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට ලකුණු ඔයාලට 3ක් හම්බ වෙනවා නම් ඒ ලකුණු 3 අනිවාර්යයෙන්ම හම්බ වෙන්නම ඕනි. ඒක බලන කෙනා මතවත් අපේ මේ අත්අකුරු හරි අපි මේ ලියලා තියෙන ශෛලිය හරි ඒ කිසිම දෙයක් මත පදනම් වෙන්නේ නැහැ. උත්තරේ නිවැරදි නම් දෙන ලකුණු ප්‍රමාණය ඉතිරිවම අපිට හම්බ වෙනවා. ඕක තමයි මේ IQ වල තියෙන පළවෙනිම වැදගත් කාරණය. ඒකයි මම කිව්වේ අනිත් ඒවාට වඩා අපිට IQ වලට ලකුණු ගන්න සහ IQ වලින් අපිට ඉස්සරහට යන්න තියෙන ප්‍රවණතාවය වැඩි. එතකොට කාට හරි කෙනෙක්ට මේ IQ කියන දේ හරහා හොඳ ෆයිට් එකක් දෙන්න පුළුවන් නම් ඔයාලට අනිත් පේපර්ස් වල තියෙන ලකුණුත් එක්ක අනිවාර්යයෙන්ම තමන්ගේ අර රැකියාව සීනයට යන්න හැකියාව තියෙනවා. හේතුව තමයි ගොඩක් දෙනෙක් බය වෙන කාරණයක් මේ IQ එක. ගොඩක් දෙනෙක් හිතන්නේ IQ එක තමයි අමාරුයි කියලා. හැබැයි ඔයාලා අපිත් එක්ක ඉස්සරහට යද්දි තේරුම් ගනි මේ IQ කියන දේ කොච්චර ලේසිද කියලා. අපි මේ වෙනකන් අපේ ක්ලාස් වලට සම්බන්ධ වූ සියලු දෙනාටම යන්නම වේදනා. ඒ තමයි අපි සාමාන්‍ය පළවෙනිම ස්ටෙප් එක විදිහට ඔයාලට යන්නේ මූලික කරුණු. මම මේ කරුණු ටික ඔයාලත් එක්ක කතා කරන්නේ අද අපේ පළවෙනි දවසත් එක්ක මම හිතනවා ඔයාලා මෙතන ඉන්න ගොඩක් පිරිස මේ වෙනකොටත් සම්පූර්ණව ක්ලාසස් වලට සම්බන්ධ ඇති. කියන්නේ ලංකාව ගත්තහම ලංකාව තුළ තරඟ විභාග සඳහා පැවැත්වෙන පන්ති ප්‍රමාණය දැන් ඉතා ශීඝ්‍ර මට්ටමකින් තියෙනවා. ඉතා ඉහළ මට්ටමක් තියෙනවා. එතකොට ඔයාලා මේ වෙනකොට යම්කිසි පන්ති ප්‍රමාණයකට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන පිරිසක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ වමනාව කැපවීම තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ දේවල් හොයලා බලලා පස්සෙන් ගිහිල්ලා වැඩ කරන පිරිසක් අනිවාර්යයෙන්ම. ඒකනේ මේ අපේ අද දවසේ ක්ලාස් එකකට ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිස ඒ වගේ හොයාගෙන ගිහිල්ලා දෙයකට යන පිරිසක් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම. නැත්තම් මේ වගේ කාල සීමාවක අපිට මේ හම්බ වෙන දේ ඇත්තටම ඔයාලට මගහැරීමේ අවස්ථාවකුත් තියෙනවානේ. එතකොට ඒ ක්ලාස් වලට යද්දී සහ ඔයාලා මේ වෙනකන් අධ්‍යයනය කරන දේවල් වලදී ඔයාලට මගහැරෙන්න පුළුවන් ප්‍රධානම කාරණය තමයි මේ මූලික කරුණු කියන දේ. මම ඒකයි කියන්නේ නිතරම අපි IQ එකකට යද්දී බුද්ධි පරීක්ෂණ ගැටලුවකට යනකොට මේක අපි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. මේ බුද්ධි පරීක්ෂණ ගැටලුව වලට යනකොට අපිට හම්බ වෙන ප්‍රශ්න වර්ග දෙකක්. එකක් තමයි ගණිතමය සංකල්ප ඔස්සේ ගොඩනැගුණු ප්‍රශ්න. අනිත් එක තමයි තාර්කිකමය සංකල්ප ඔස්සේ ගොඩනැගුණු ප්‍රශ්න. එතකොට මේ ගණිතමය සංකල්ප ඔස්සේ ගොඩනැගුණු ගැටලු සඳහා අපිට භාවිතා කරන්න වෙන සූත්‍ර ඒ වගේම සමහර වෙලාවට අපිට හම්බ වෙනවා ඒ දේවල් වලට විශේෂිත වෙච්ච ක්‍රම ඔය කියන දේවල් අපිට මේ ගණිතමය සංකල්ප වලට යද්දී ගණිතමය සුළු කිරීම එක්ක අපිට හම්බ වෙන
පැති ටිකක්. ඒ වගේම තමයි මේ තාර්කික ක්‍රමයේ පැත්තට යනකොට අපිට හම්බ වෙනවා ගැටලු අපිට යම්කිසි තර්කයක් මත පදනම් වෙලා යම්කිසි දෙයක් මත පදනම් වෙලා ඒ අදාළ ගැටලුවට සම්බන්ධ පිළිතුරු ගොඩනගාගෙන ඉස්සර යන්න වෙන අවස්ථා. එතකොට මේ කාරණේදී සහ මේ කියන කාරණේ දෙකේදීම අපිට අවශ්‍ය වෙනවා හොඳ තර්කන හැකියාවක්, හොඳ මතක ශක්තියක් වගේම හොඳ ප්‍රැක්ටිස් එකක්. ආන් ඔය කියන කරුණ වලට යන්න අපිට අවශ්‍ය වෙන පළවෙනිම දේ තමයි මූලික කරුණු කියලා කියන්නේ. ඒ කියන්නේ අපි දැන් ඉස්සෙල්ලා ගත්තනේ උදාහරණයක් අර දුරහා කාලයේ වේගයක කවුරු හරි කෙනෙක් දන්නේ නැත්නම් වේගය සමානයි දුර බෙදීම කාලය කියන දේ. වේගය කියන දේ සමානයි දුර බෙදීම කාලය කියන මේ දුර වේගයේ කාලයට අදාළ මූලික කරුණ කෙනෙක් දන්නේ නැත්නම් මේ මූලික කරුණ මේකට අදාළ මේ මූලික කරුණ කවුරු හරි කෙනෙක් දන්නේ නැත්නම් එයාට ඒ ප්‍රශ්නේ අඩුම ගානේ කියන්නේ මොකද්ද කියන දේ තේරුම් ගන්නවත් අවස්ථාවක් නැහැ. හරිද? ආන් ඔය කියන කාරණේ නිසා මේ මූලික කරුණ කියන දේ අපිට ඇත්තටම ප්‍රධානම වැදගත් වෙන දෙයක්. එතකොට අපේ මේ IQ ක්ලාස් එක හරහා අපි අනිවාර්යයෙන්ම ඔයාලට කවර් කරලා දෙනවා සම්පූර්ණ පේපර් එකකට එන්න පුළුවන් මාතෘකා 30කට අධික ප්‍රමාණයක්. හරිද? එතකොට සාමාන්‍යයෙන් මේ වෙනකම් බුද්ධි පරීක්ෂණ පේපර් එකේ ඇවිත් තියෙන ගැටලු ආශ්‍රිතව ගොඩනැගුණු මාතෘකා ප්‍රධානම මාතෘකා 30කට ආශ්‍රිත ප්‍රමාණයක් අපි ඔයාලට මේ ක්ලාස් එක හරහා ආවරණය කරලා දෙනවා. එතකොට එතනදී ඒ සෑම ගැටලුවකටම මාතෘකාවකටම අදාළව මූලික කරුණු අපි අනිවාර්යයෙන්ම කතා කරනවා. ඒ කියන්නේ ඒ ගැටලුවට අදාළව සූත්‍ර තියෙනවා නම්, ඒ ගැටලුවට අදාළව දැනගන්න ඕනි වැදගත් කරුණු තියෙනවා නම්, ඒ ගැටලු වර්ගයට අදාළව මූලිකම දේවල් හැදිලා තියෙන්නේ කොහොමද? එතකොට ඒක එහෙම වෙලා තියන්නේ ඇයි? ආන් ඔය කියන හැමදේම අපි කතා කරනවා. ඒ කියන්නේ IQ කියන දේ ඇත්තටම අපි අවබෝධයෙන් යන්න ඕනි දෙයක්. අපි ගත්තොත් එහෙම අපිට ප්‍රායෝගික ජීවිතයේදී හම්බ වෙන දේවල් ආශ්‍රිතව තමයි මේ බුද්ධි පරීක්ෂණ ගැටලු ගොඩනගන්නේ. එතකොට අපි මේ දේවල් වලට සාපේක්ෂව හොඳ අවබෝධයකින් යන්න ඕනි සහ ප්‍රායෝගිකව අපි එහෙම වෙන්නේ ඇයි කියන දේ පිළිබඳව හොඳ දැනුවත්කමක් තේරුම්කමක් ඇතුව මේ ප්‍රශ්න වලට යන්න ඕනි. එතකොට ඔයාලට පුළුවන් වෙනවා මොනම ආකාරයකින් වුණත් ගැටලුව වෙනස් කරලා දීලා තිබුණත් ඒකේ තියෙන මූලික කරුණු ආශ්‍රිතව මෙහෙම උනේ කොහොමද කියන එක තේරුම් ගන්න. එතකොට ඒ ගැටලුවට අදාළ විසඳුමට ඔයාලට ටක් ගාලා යන්න පුළුවන්. මම හිතන්නේ මයික් එකක් ඔන්ලා තියෙනවා කාගේ හරි පොඩ්ඩක් චෙක් කරලා බලන්න. හරි. ඊළඟ දෙවෙනි කාරණය තමයි අපිට ඕනි වෙනවා මේ ගැටලු වලට කෙටි ක්‍රම දැනගන්න. හේතුව තමයි ඔයාලට සාමාන්‍යයෙන් පැයක් විනාඩි 60ක් සාමාන්‍යයෙන් මේ ඇඩ්මිනිස්ට්‍රේටිව් එක්සෑම්ස් වල නම් මේ අලුතෙන් දාලා තියෙන එක ඔයාලට හම්බ වෙනවා පැය එකමාරක්. හරිද? එතකොට මේ කාල සීමාව. එතකොට සාමාන්‍යයෙන් ග්‍රාම නිලධාරී මේ කළමනාකරන සහකාර වගේ යනකොට අපිට පැයක කාල සීමාවක් හම්බ වෙනවා. සහ මේ ඔයාලා දැන් SLAS SLES වගේ යනවා නම් පැය එකමාරක වගේ කාල සීමාවක් හම්බ වෙනවා. හරි. දල විදියට මේක ගත්තාම මෙතනදී ඔයාලට විනාඩි විදියට ගත්තොත් එහෙම විනාඩි 60ක් එහෙමත් නැත්නම් විනාඩි 90ක් තමයි හම්බ වෙන්නේ. එතකොට මේ බුද්ධි පරීක්ෂණ පේපර් එකක් ගොඩනගන්නේ සාමාන්‍යයෙන් ප්‍රශ්න 50ක් මත. අපි මේ ඔයාලට ගෲප් එකකට දීලා තියෙනවා මම හිතන්නේ IQ පේපර් එකක් ඔයාලා ඒක print out ගන්න මේ දැන් කාගේ හරි මයික් එකක් ඔන්ලා තියෙනවා පොඩ්ඩක් චෙක් කරගන්න. අඩි ඔක්කොම ගන්න. හරි. එතකොට මේ කියන කාරණේදී ඔයාලට හම්බ වෙනවා ප්‍රශ්න 50ක් කියන දෙයට පිළිතුරු දෙන්න විනාඩි 60ක් හෝ විනාඩි 90ක්. එතකොට අපි මේකෙදි ප්‍රධාන වශයෙන්ම මේ කියන විනාඩි 60 තුල ප්‍රශ්න 50ට යන්න තමයි අපි මේ දේවල් කතා කරන්නේ. එතකොට මේ විනාඩි 90ට යද්දි දැන් මේක අපි ඇත්තටම පොදුවේ යන දෙයක් නිසා ඔයාලට සෑම ගැටලුවකම සරලම එකේ ඉඳලා ඒකේ තියෙන බැරෑරුම ප්‍රශ්නට යනකම් අපි මේකෙදි කතා කරනවා. හේතුව තමයි
මේ ප්‍රශ්න 50 ඇතුලේ A level මට්ටමට එන ප්‍රශ්න සහ උපාධි මට්ටමට එන ප්‍රශ්න අතර පොඩි වෙනස්කමක් තියෙනවා. ගොඩක් දුරට උපාධි මට්ටමේ ඔය SLAs SLEAs වගේ වලට ප්‍රශ්න වලට වඩා සංකීර්ණ බවෙන් ටිකක් අඩුයි A level මට්ටමින් එන තරඟ විභාග වල බුද්ධි පරීක්ෂණ ගැටලු. ඕම් ඔය කාරණේ නිසා අපි මෙතන පොදුවේ IQ කියන මාතෘකාවත් එක්ක යන නිසා අපි මේ දෙගොල්ලටම සාධාරණයක් වෙන විදිහට සරලම ගැටලුවේ ඉඳලා සංකීර්ණම ගැටලුවට යනකම් මේ දේවල් වලදී අපි කතා කරනවා. එතකොට මේ කෙටි ක්‍රම කියන දේ අපිට වැදගත් වෙන්නේ මේ කාරණේදී. නිකමට හිතන්න මෙතන විනාඩි 90 හෝ විනාඩි 60 කියන කාරණේ ගත්තොත් විනාඩි 60ක් තිබුණොත් ප්‍රශ්න 50ට ඔයාලට ප්‍රශ්නයක් කියව ගන්න ඒකේ අන්තර්ගතය ගැන පොඩි අවබෝධයක් ගන්න ඒකට විනාඩි 10ක් අයින් කරොත් සෑම ප්‍රශ්නයකටම තප්පර ගාණක් එක්ක විනාඩි 10ක් අයින් කරොත් එක ප්‍රශ්නයකට එක විනාඩියයි ඉතුරු වෙන්නේ මේ අවස්ථාවේදී. හරිද? මෙතෙන්ද ගියාම උඩරිම ඔයාලට එක ප්‍රශ්නයකට විනාඩි 1:00ක් හම්බ වෙනවා. හරිද? ඒකත් තීරණය වෙනවා ප්‍රශ්නය මත සහ ඔයාලා ඒකට ගන්න කාලයත් එක්ක. එතකොට මේ කියන විනාඩිය හෝ විනාඩි 1:00 කියන කාරණය අපිට ගොඩක් වැදගත්. හේතුව තමයි මේ IQ මේ ප්‍රශ්න පත්‍රයේදී ගොඩක් අයට මුහුණ දෙන්න වෙන ප්‍රධානම ගැටලුවක් තමයි පැයක් ඇතුළත දීලා තියෙන ප්‍රශ්න 50ට උත්තර දෙන්න බෑ. අපි දන්නවා. මේක විසඳන්නේ මෙහෙමයි මේකට උත්තරේ ගන්න ඕනි මෙහෙමයි ඔය කියන කාරණේ අපි දන්නවා. හැබැයි අපිට තියෙන කාලය මත අපිට ඇත්තටම ඒකට මුහුණ දෙන්න බැරි අවස්ථා එනවා. ඒ කියන්නේ අපි ප්‍රශ්න 25ක් 30ක් කරද්දි පැය ඉවර වෙලා. අපි දන්නේවත් නැහැ. ආන් ඔය වගේ කාරණා නිසා අපිට අවශ්‍ය වෙනවා මේ කෙටි ක්‍රම කියන අපි ප්‍රශ්නයක් ගත්තාම ඒ ප්‍රශ්නෙට අදාළව තප්පර ගාණක් ඇතුළතදී සුළු කිරීම කරන්නේ කොහොමද කියන මේ කෙටි ක්‍රම අපිට අදාළ වෙනවා. එතකොට අපි අපේ ස්මාර්ට් ස්කූල් IQ සමූහයත් එක්ක යන IQ ක්ලාස් එකේදී ඔයාලට ප්‍රධානම අවධානයක් යොමු කරලා යන දෙයක් තමයි මේ කෙටි ක්‍රම කියන දේ. අපි සාමාන්‍යයෙන් ගැටලුව විසඳන්න පුළුවන් ප්‍රධානම ක්‍රමයක් ඔයාලට කියලා දෙනවත් එක්කම ඒක හරහා යන්න පුළුවන් කෙටි ක්‍රමයකුත් ගොඩක් දුරට කියලා දෙනවා. ඒ කියන්නේ මේ වෙනකන් අපි අධ්‍යයනය කරලා අපි ගොඩනගලා තියෙන මේ ප්‍රශ්න වලට අදාළව යන්න පුළුවන් සෑම ප්‍රශ්නයකම කෙටි ක්‍රමයක් තියෙනවා නම් අපි අනිවාර්යෙන් ඔයාලට ඒ සෑම කෙටි ක්‍රමයක්ම කියලා දෙනවා. එහෙම නැති අවස්ථාවලදී අපි මේ ගැටලුව ඉතා සරලව කොහොමද තුරු කරගන්නේ කියන කාරණේ අනිවාර්යෙන් ඔයාලට කියලා දෙනවා. එතකොට අපිට හම්බ වෙන ওই ගැටලු වලදී සාමාන්‍ය තනි ප්‍රශ්න හම්බ වෙනවා. සහ විස්තරයක් දීලා ඒක ආශ්‍රිතව ගොඩනැගුණු ප්‍රශ්න 3ක් 4ක් 5ක් 2ක් ඔය වගේ ප්‍රශ්න හම්බ වෙනවා. එතකොට ඒ වගේ දේවල් වලට ගියාම අපි ඒ ප්‍රශ්නයක් හරහා කාලය ඉතුරු කරගන්නේ කොහොමද? එතනින් ගිහිල්ලා අපිට කාලය මදි ප්‍රශ්නයකට ඉතුරු කරගත් කාලය භාවිතා කරන්නේ කොහොමද? ඕම් ඔය කියන දේ අපි ප්‍රායෝගිකව ඔයාලට අත්විඳින්න පුළුවන් අවස්ථාවක් සල්සලා දෙනවා මේ අපේ ක්ලාස් එක හරහා. පළවෙනි එක තමයි අපි ඔයාලට අනුමාන ප්‍රශ්න දෙන්නේ පේපර්ස් හරහා නෙවෙයි. ඒ කියන්නේ අපි පේපර් එකකට ගියොත් එහෙම කොලයක් print කරගන්න PDF එකක් ඔයාලට දීලා ඒක කරන්න කියනවා. ඒක ඔයාලට වුවමනාව තියෙන කෙනෙකුට වෙලාව තියලා පැයක් හරි පැය භාගයක් හරි ඒකට අදාළ ටයිම් එක තුල කරන්න පුළුවන්. හැබැයි ඒක සමහර අයට ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ඒ කියන්නේ ඔතන ඉන්න පිරිස තමන් විසින්ම මොටිවේට් වෙලා වැඩ කරන සහ පිටිපස්සෙන් බෑකප් එකක් ඕනි පිරිසකුත් ඉන්නවා. අපි ඔය දෙගොල්ලටම පොදු වෙන විදිහට මේ අපි කතා කරන IQ theory වලට අදාළව ඔයාලට දෙනවා අපේ GK group එකේ ඉන්නවනම් ඔයාලා දන්නවා quiz run වෙන විදිහ Telegram එක හරහා. කාල සීමාවක් තියෙනවා තත්පර 30ක් විදිහට. ඒක ඇතුළත ඔයාලා නිවැරදි උත්තරය දෙන්න ඕනේ. ඒකෙදි ඔයාලට ඒ අදාළ ප්‍රශ්න ප්‍රමාණය කවර කරන්න નિયમિત කාල සීමාවක් සහ ඒකට අදාළව පිළිතුරුත් හම්බ වෙනවා. ඔය ක්‍රමවලම තමයි අපි කාර්යයේ මයික් එක ආයෙ ඔන් වෙලා තියෙනවා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මට ඇත්තටම මේක මේ විදිහට අර නිතර දෙවේලේ කියන්න අපහසුයක් තියෙන නිසා මම ඔයාලට කිව්වේ ඒකයි. වම් පැත්තේ කෙළවරේ තියෙනවා මයික් එකක් එක බටන් එක මියුට් කියලා. තමන්ගේ ඒ බටන් එක අනිවාර්යයෙන්ම මියුට් කරගන්න. හේතුව මේකෙදි අර තවත් කෙනෙකුට ඒක කරදරයක් වෙන්න පුළුවන්. අපි කතා බහ කරන දේ පැහැදිලි නැතුව. හරි. එතකොට ආන්ගේ quiz හරහා අපි ඔයාලට සාමාන්‍යයෙන් දෙනවා
එක මාතෘකාවකට අදාළ අපි කතා කරොත් එහෙම මාතෘකා 4ක් ගත්තොත් එහෙම සාමාන්‍ය ප්‍රශ්න 15 වගේ ක්විස් වලට හම්බ වෙනවා. ඒ මාතෘකාව වලට අදාළව ක්විස් 5ක් 6ක් 7ක් විතර හම්බ වෙනවා. එතකොට දල විදිහට අපි දැනට ඔයාලට ලෑස්ති කරලා තියෙන ක්විස් වලට අන්තර්ගත වෙලා තියෙනවා ප්‍රශ්න 400 ප්ලස් වගේ. හරිද? එතකොට ආන්ගේ කියන අනුමාන ප්‍රශ්න වලට කරන්න පුළුවන්. එක ප්‍රශ්නයකට විනාඩියක කාල සීමාවක් දීලා දෙනවා. එතකොට ඔයාලට කාල කළමනාකරණය කරගන්න දේ කරගද්දිම ඉක්මනින් කොහොමද අපි විසඳුමකට යන්නේ කියන දේ මේක හරහා කරන්න පුළුවන්. එතකොට අපි තියරි ක්ලාස් එකේදී මේ කෙටි ක්‍රම මූලිකව කතා කරනවා. ඒ කියන්නේ තප්පර ගානක් ඇතුළතදී මේ ගැටලු විසඳ ගන්න ක්‍රම අපි ගැටලු එක්ක ඔයාලත් එක්ක දිගටම කතා කරගෙන යනවා. එතකොට මේ ක්විස් වලදී ඔයාලට ප්‍රායෝගිකව ඒවා අත්දැක බැලීමේ හැකියාව තියෙනවා. අනිත් එක තමයි අපිට මේ කෙටි ක්‍රම වලටම අදාළව මේ ඕනි වෙන සමහරලාට ට්‍රික්ස්. ඒ කියන්නේ මේ කෙටි ක්‍රමත් එක්කම යන දෙයක් තමයි අපිට තියෙන සමහර දේවල් වල දැනගන්න ඕනේ පුංචි දේවල් ටික. ඒ දේවල් ටික අපි ඔළුවට දාගත්තාම ඒ ගැටලුව අපිට සාර්ථකව සුළු කිරීමට, නිවැරදිව සුළු කිරීමට හැකියාව ලැබෙනවා. එතකොට අපි මේ මූලික කරුණු යනවා ඉස්සෙල්ලම. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දුර වේගයේ කාලය කියන පාඩමම ගන්නකො. ඒකෙදි මූලික කරුණු ඔක්කොම ඔයාලත් එක්ක අපි කතා කරගෙන යනවා. ඊට පස්සේ ඒකට අදාළ කෙටි ක්‍රම අපි කතා කරලා ඒකට අදාළව ඔයාලා මතක තියාගන්න ඕනි වැදගත් කරුණු මොනවද කියන දේත් අපි අනිවාර්යයෙන්ම කතා කරනවා. එතකොට පැටලෙන්නේ නැතුව ඒ ප්‍රශ්නයකට මුහුණ දීමට ඔයාලට හැකියාවක් තියෙනවා. අනිත් කාරණය තමයි අපිට වැදගත්ම දේ ප්‍රැක්ටිස් එක නැත්නම් පුහුණුව. ඒ කියන්නේ අපි දැන් කොහොම ඉගෙන ගත්තත් ඔයාලා හිතන්න දැන් මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක කොරෝනා වසංගතයත් එක්ක ඇත්තටම මේ ගැසට් කරන එක්සෑම්ස් වලට දින නියමයක් නැතුව කල් යෑමේ හැකියාවක් තියෙනවා. දැන් අගෝස්තු මාසයට අදාළ විභාග ෂෙඩියුල් කරලා තිබුණු ඒවා කල් ගිහින් තියෙනවා. එතකොට මේ කොරෝනා තත්ත්වයත් එක්ක කොහොම මේ දේවල් වෙනස් වෙයිද කියලා අපි ඇත්තටම මේ තීරණය කරන්න බෑ. එතකොට ඔයාලා මේ දේවල් පුහුණුවත් එක්ක තමයි මතක තියාගැනීමේ හැකියාව වෙන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඔයාලා මේ කියන අපි දැන් ගත්තොත් එහෙම උදාහරණයක් විදියට ගත්ත දුරහා කාලයේ ගැටලුම ඔයාලා හොඳට ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඒ කෙටි ක්‍රම භාවිතා කරනවා. හැබැයි ඔයාලා මේ ප්‍රැක්ටිස් එක පුහුණුව නවත්තනවා. ඒ කියන්නේ ඒක එතනින් අතහැරලා දානවා. එහෙම වුණොත් එහෙම අපිට අමතක වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් සයිකොලොජි වලින් මට හුරුම ෆීල්ඩ් එක සයිකොලොජිත් එක්කම යන්න අපි මතකයේ තියෙනවානේ. මතකයේ වැඩ කරන්නේ යම්කිසි මට්ටමක කෙටි කාලීන දීර්ඝ කාලීන වගේ මතකයේ කොටස් එක්ක වැඩ කරන්නේ. එතකොට මේ මතකයේ වැදගත්ම දෙයක් තමයි මේ අපි යම්කිසි කරුණක් නැවත ප්‍රැක්ටිස් කරන්න අපේ කෙටි කාලීන මතකයේ තියෙන එකක් දීර්ඝ කාලීන මතකයකට යනවා. එතකොට අපිට වැදගත් වෙන්නේ මේ දිගු කාලීන මතකයේ තියෙන දේවල්. මේ කෙටි කාලීන මතකයේ තියෙන දේවල් අපිට ක්ෂණිකව අමතක වෙනවා. උදාහරණයක් ගත්තොත් ඔයාලා හොඳට මතක් කරලා බලන්න තමන්ගේ ජීවිතයේ ගත්ත පළවෙනිම සිම් එක හරිය නැත්නම් තමන්ගේ යාළුවෙක්ගේ හරිය ඔයාලට සාමාන්‍ය අවුරුදු 5කට 6කට කලින් අතීතේ මතක තිබුණු දෙයක් ඒ දවස්වල ඔයාලට හොඳට මතකයි. හොඳ නිකමට හිතන්නකො තමන්ගේ සිම් එකක නම්බර එකක් කියලා. හැබැයි ඒක ඔයාලා භාවිතා කරන එක අත්හැරලා ඒක ඔයාලගේ හිතින් අයින් කරලා දාලා ඔයාලා අලුත් සිම් එකක් අරගෙන අලුත් අංකයකට හුරු වුණාට පස්සේ මේක ඔයාලට ටිකින් ටික අමතක වෙලා යනවා. හේතුව තමයි භාවිතයේ නොමැතිකම. එතකොට මේ කෙටි කාලීන මතකයේ තියෙන එක දිගු කාලීන මතකයට ගියත් මේ ප්‍රැක්ටිස් එක පුහුණුව කියන දේ අපි නිතර දෙවේලේ ඒක අධ්‍යයනය කිරීම කරේ නැත්නම් ඒක නැවත කෙටි කාලීන මතකයත් එක්ක අමතක වෙලාම යනවා. ආන් ඔය කාරණේ නිසා තමයි අපි කියන්නේ මිනිස්සෙකුට අවශ්‍යයි මූලිකවම මේ ප්‍රැක්ටිස් කරන එක මේ වගේ විභාග වලට යද්දී අපිට එතකොට දිනයක් දැන්ට ස්ථිරව නැති නිසා අපි මේ ඉගෙන ගන්න දේ අපි නිශ්චිතව කාල සීමාවක් තුල දවසකට අඩුම පැය දෙකක්වත් යොදාගෙන අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ආන් ඒකට තමයි අපි ඔයාලට මේක දීලා තියෙන්නේ. සහ අපේ යනවා IQ paper class එකක්. එතකොට ඒකෙදි අපි කරන්නේ ඕක තමයි. එතෙන්දී සම්බන්ධ වෙලා ඉන්න අපේ කලින් ක්ලාසස් වලට සම්බන්ධ වෙන පිරිසක් සහ අලුත් පිරිසක් කියන දෙගොල්ලම සම්බන්ධ වෙලා ඉන්නවා.
එතකොට මේ IQ paper class එක අපි ආරම්භ කරලා තියෙන්නේ මේ කාරණේට. ඒ කියන්නේ අපි මෙතන ඉගෙනගෙන තියෙන දේවල් විභාගයට යනකම් අපිට කාල කළමනාකරණය කර ගැනීම සහ නැවත මතක් කරන දේ මතකයේ අලුත් කර ගැනීමක් එක්ක ඉස්සරහට යන්න තමයි මේකෙදී අපි කරන්නේ. එතකොට ඒකෙදී අපි ඔයාලට අර සතියකට papers දෙකක් දෙනවා අපි. ඒ එක paper එක ප්‍රශ්න 50 ගානේ ප්‍රශ්න 100ක් තියෙනවා සෙන්සුරාදා දෙකකට papers දෙක හම්බ වෙනවා. එතකොට මේ එක paper එකක් කරන්න පැයක කාල සීමාවක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා මේ පැයකට ප්‍රශ්න 50ක් ලියන්න පුළුවන් වෙන එන්වයරන්මන්ට් එකට හුරු වෙනවා. සහ තරඟකාරීත්වයක් ගොඩ නැගෙනවා. හේතුව අපි ඒකෙදි රිසර්ච් ඔයාලට දෙනවා. එතකොට මේ කියන ප්‍රශ්න 100 කවර් කරද්දී අපි මේ ඉගෙනගෙන තියෙන මාතෘකාවලට අදාළ ප්‍රශ්න ඔක්කොම ඔයාලට නැවත මතක් වෙනවා. සහ අපි මේ අපේ IQ ක්ලාස් එකේදී කොහොමද මේක වෙනම යන්නේ? ඒකට අමතරව අපි මේ IQ ක්ලාස් එකේදී ඔයාලට දෙනවා කිව්වා IQ quizzes. එතකොට මේ quizzes වලදී ඔයාලට ඒව නැවත අධ්‍යයනය කරන්න පුළුවන් විදිහට අපි හදලා දීලා තියෙන්නේ. ඒක හරහාත් ඔයාලට මේ ප්‍රශ්න නැවත අධ්‍යයනය කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කියන කරුණු ටික ඔක්කොටම ගියාට පස්සේ අපිට අවසාන වශයෙන් ඕනි වෙනවා මේ ප්‍රැක්ටිස් කරන එකට අනුමාන ප්‍රශ්න අපි කරන්න වෙනවා. හරිද? මේ ප්‍රැක්ටිස් කියන එකට අදාළව අපි අනුමාන ප්‍රශ්න. ඒ කියන්නේ මෙතෙක් ඇවිත් තියෙන ප්‍රශ්නත් එක්ක අපි අනුමාන කරලා මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. මේ ආශ්‍රිත ප්‍රශ්න එන්න පුළුවන් කියලා අපි අනුමාන කරන ප්‍රශ්න ඔයාලා කරන්න වෙනවා. සහ past papers වල තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ අපි මීට කලින් මුහුණ දීලා තියෙන විභාගවල ඔයාලා දන්නවා ශ්‍රී ලංකා donets.lk කියන විභාග දෙපාර්තමේන්තුවේ ලිපිණය. ඒකට ගියාට පස්සේ ඔයාලට past papers කියලා වෙනම තැනක් තියෙනවා. ඒකෙන් පුළුවන් මීට කලින් විභාගවල තිබුණු past papers ගන්න. හැබැයි ඒකෙදි පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට විභාගයකටම අදාළ සෑම past paper එකක්ම මේ වෙනකන් දීලා නැහැ. හැබැයි දීලා තියෙන ඒවා තියෙනවා. එතකොට ආන්ගේ දීලා තියෙන papers අරගෙන ඒ වගේ බුද්ධි පරීක්ෂණ ගැටලු තියෙනවානේ. ආන් ඒ දේවල් ඔයාලට අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට මේ බුද්ධි පරීක්ෂණ ගැටලු වෙනස් වෙන්නේ යම්කිසි පිළිවෙලකට. ඒක අපි ගත්තොත් එහෙම දැන් මුලින්ම ගණිතමය වශයෙන් ගොඩනැගුණු ගැටලු වැඩි වුණා මේ ඇඩ්මිනිස්ට්‍රේටිව් එක්සෑම්ස් වල. ඒ කියන්නේ SLAS, SLEAS වගේ ගණිතමය සංකල්පات එක්ක එන ගැටලු වැඩිපුර තිබුණා කලින් වතාවල් වල. ඉස්සරහට එන්න ඒ ගණිතමය සංකල්ප වලින් ගොඩනැගුණු ගැටලු වලට සාපේක්ෂවම තර්කන බුද්ධියත් එක්ක යන ගැටලු අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට A level මට්ටමින් තියෙන ග්‍රාම නිලධාරී කළමනාකරන සහකාර වගේ අදී තාම වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා ගණිතමය සංකල්පات එක්ක ගොඩනැගිලා තියෙන ගැටලු වලට. හැබැයි එතනදී ප්‍රායෝගික තාර්කික ගැටලු වැඩිපුර අවධානයට යොමු වීගෙන යනවා. එතකොට මේ කියන කරුණු වලදී අපි ඔයාලට කවර් කරන මාතෘකාවල ආන්ගේ ගණිතමය සංකල්ප ඔස්සේ ගොඩනැගෙන දේවල් සහ තාර්කිකමය ගැටලු ඔස්සේ ගොඩනැගෙන දේවල් කියන මේ හැමදේම කවර් වෙන විදිහට තමයි යන්නේ. අපි වැඩිපුර අවධානයක් යොමු කරනවා ගණිතමය සංකල්ප ඔස්සේ ගොඩනැගිලා තියෙන දේවල් වලට තියරි කතා කරද්දී. හේතුව තමයි අපි දැනගන්න ඕනි තියරිස් මූලික කරුණු ගොඩක් තියෙන්නේ ගණිතමය සංකල්ප ඔස්සේ ගොඩනැගිලා තියෙන ගැටලු වල. හැබැයි තාර්කිකමය බුද්ධිය ආශ්‍රිතව ගොඩනැගිලා තියෙන ගැටලුත් අපි කතා කරනවා. ඒ දේවල් වල අපි බර දාලා තියෙන්නේ යම්කිසි දෙයක් අපිට විසඳ ගන්න ටිකක් අර ගැටලු සහගත වෙන අවස්ථාවල තියෙන තාර්කිකමය ගැටලු වලට අපි බර දාලා තියෙනවා. මොකද ඒ දේවල් ඔයාලට අත්‍යවශ්‍යම දේවල් සහ අපි කරන ලද අධ්‍යයනවලදී අපි හොයාගත්ත දෙයක් තමයි ඒක යන මාතෘකාවලින් වැඩි ප්‍රවණතාවයක් තියෙන පේපර් එකකට ප්‍රශ්නයක් එන්න කියන දේ. ඔය කියන කාරණාත් එක්ක තමයි අපි මේක යන්නේ. එතකොට මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් එන්න ඇති මේ IQ paper එකට කොයි වගේද මුහුණ දෙන්න අපි සූදානම් වෙන්න ඕනේ. සහ මේ අපේ ස්මාර්ට් ස්කූල් සමූහයෙන් ඔයාලට මොන වගේ පැත්තක්ද හදලා දෙන්නේ කියන කාරණය. එතකොට මම ඔයාලට දුන්නා පේපර් එකක්. ඒ පේපර් එකේ අපි ප්‍රශ්න 50ක් ඇතුළත් කරලා තියෙනවා. ඒ ප්‍රශ්න 50ට අදාළ ඒ කියන්නේ අපි ගත්තොත් එහෙනම් ඔතන මාතෘකා 30කට ආසන්න ප්‍රමාණයක ප්‍රශ්න තමයි ඇතුළත් කරලා තියෙන්නේ. ඒ නිසා try කරලා බලන්න හොඳ අත්දැකීමක් වෙයි මේ දේවල් කොහොමද කරගන්නේ කියන එක. එතකොට මම අද දවසේ අපි මේ කතා කරන්න දාගත්ත දේවල් එක්ක කල්පනා කරා මේ පේපර් එකේ තියෙන අපි ගැටලු කිහිපයක් විසඳගමු. මොකද ඔයාලට මම හිතනවා ඒක ගොඩක් වැදගත් වෙයි සමහර තැන් වලට යද්දි කියලා. එතකොට මම හිතනවා මේ පේපර් එකේ PDF version එක මේ print out ගන්න පුළුවන් අය ගන්න
පුළුවන්කමක් තිබුණා නම් අරන් ඇති. නැත්නම් PDF version එක හැමෝටම ගන්න පුළුවන්. මම group එකට දාලා තියෙනවා. ඒක අරගන්න ඒකේ තියෙන ප්‍රශ්න ටික ඔයාලා අනිවාර්යෙන් කරන්න. මොකද මේ ප්‍රශ්න ගොඩක් ගොඩනැගිලා තියෙන්නේ විවිධාකාරයේ මාතෘකා ආශ්‍රිතව. එතකොට මේ ඒකේ තියෙන අපි ගැටලු දෙක තුනක් නිකමට කතා කරමු. ඒකේ ඔයාලා බලන්න පොඩ්ඩක් ගිහිල්ලා පළවෙනි ප්‍රශ්නේ තියෙනවා එක්තරා පුද්ගලයෙක් සතුව රඹුටන් ගෙඩි 318ක් තිබුණු අතර එම රඹුටන් ගෙඩි බිරිඳ සහ පුතා අතර 4ට 3 අනුපාතයෙන්ද පුතා සහ දුව අතර 5ට 6 අනුපාතයෙන්ද බෙදා දුන්නේ නම් බිරිඳට හිමි වූ රඹුටන් ගෙඩි ගන්න කීයද? එතකොට මේක ගොඩනැගිලා තියෙන්නේ අනුපාත ආශ්‍රිත ගැටලු වලදී. එතකොට මේ අනුපාතයක් කියන්නේ මොකක්ද කියන එක මම හිතනවා ඔයාලට අවබෝධයක් ඇති. සාමාන්‍ය පෙළ වගේ දේවල් වලදී අපිට හම්බ වෙන ගණන් විශේෂ. දල විදියට අපි අනුපාතයක් කියන්නේ මේ විදිහට ලියවද යන්නේ. ඒ කියන්නේ මේක අපි කියද්දි කියනවා 2ට 3 අනුපාතය. ඒ කිව්වේ අපි හැදුවොත් එහෙම අපි හිතනවා අපි හදනවා තේ එකක්. මේ තේ එකේ සීනි තියෙනවා දෙකක්. නෑ අපි ගමුකෝ තේ කොළ අපි කියමු තේ හැඳි දෙකක් දැම්මොත් සීනි තේ හැඳි තුනක් දානවා. හරිද? සරලවම ඔයක තමයි අපි අනුපාතය කියලා කියන්නේ. ඒ වගේම අපි ගත්තොත් එimhe ඔය කොන්ක්‍රීට් එක යද්දී අපි සිමෙන්ති ගල් වැලි දාන අනුපාත තියෙනවා. සිමෙන්ති 5ක් දානවා නම් ගල් මෙච්චරක් දානවා වැලි මෙච්චරක් දානවා එහෙම කියනවා. එතකොට මේක තමයි අපි අනුපාතවලදී කතා කරන්නේ. ඒ කියන්නේ එකකට සාපේක්ෂව තවත් එක්ක තියෙන ප්‍රමාණය. එතකොට මේ අනුපාත සරලවම නිශ්චිත සංඛ්‍යා වලින් වැඩිවීමකින් ඉස්සරහට යන්න සහ නිශ්චිතව තියෙන සංඛ්‍යාව. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම 100යි 200 තිබ්බොත් එහෙම මේ දෙකම බෙදෙන සංඛ්‍යාවලින් සරලවම ආකාරයට එනකම් ගන්න පුළුවන්. දැන් මේ දෙකම 100ෙන් බෙදෙනවා නම් මේ 100ට 200 කියන එක අපි 1ට 2 කියලා දක්වන්නත් පුළුවන්. හරිද? එතකොට අනුපාත කියන දේ ඔකත් එක්ක යන්නේ මේ ගැටලුවේදී අපිට මෙතන පොඩි වෙනස්කමක් වෙලා තියෙනවා. ඒක තමයි අවස්ථා තුනක අනුපාත දීලා තියෙනවා. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් සතුව රඹුටන් ගෙඩි 318ක් තිබුණලු. හරිද? එතකොට මේ 318 එයා බෙදලා දුන්නා කියනවා බිරිඳ සහ පුතා අතර. එතකොට මෙයාගේ බිරිඳයි පුතයි අතර 4ට 3 අනුපාතයෙන් 4ට 3 අනුපාතයෙන් බෙදලා දුන්නා. ඊට පස්සේ පුතා සහ දුව අතර මම ඒක මෙතනින් ලියාගන්නවා පුතා සහ දුව අතර බෙදලා දුන්නා කියනවා 5ට 6 අනුපාතයෙන්. එතකොට මේකෙදි අපි මතක තියාගන්න ඕනි එක කාරණයක් තමයි අනුපාතය අපි ලියන්න ඕනි ඒ දීලා තියෙන වචන පිළිවෙලට. පළවෙනිම මේ අනුපාතවල අපි වැදගත්ම කාරණේ තමයි මතක තියාගන්න ඕනේ. දැන් බිරිඳ සහ පුතා අතර 4ට 3 අනුපාතයෙන් කිව්වහම අපි බිරිඳට 4යි පුතාට 3යි කියලා තමයි ලියා ගන්න ඕනි. ඒ වචන ඇතුළත් වෙලා තියෙන අනුපිළිවෙලට තමයි අපි ලියා ගන්න ඕනි. සාමාන්‍ය ප්‍රශ්නවල ඒක සඳහන් කරනවා පිළිවෙලින් 4ට 3 අනුපාතයෙන් බෙදලා දුන්නා කියලා. එහෙම සඳහන් නොවුනත් අපි දැනගන්න ඕනි මේ වචන ලියලා තියෙන පිළිවෙලට තමයි. බැරි වෙලා හරි මෙතන බිරිඳ පුතා අතර 4ට 3 අනුපාතය දීලා ඊළඟ අවස්ථාවේ දැන් මේක කියලා තියෙන්නේ කොහොමද? පුතා සහ දුව අතර 5ට 6 අනුපාතය කියලානේ. ඕක බැරි වෙලා හරි දුව සහ පුතා අතර 5ට 6 අනුපාතයෙන් කියලා තිබුණා නම් අපි 5 ලියන්නේ දුවට. දුව සහ පුතා අතර 5ට 6 අනුපාතයෙන් කියලා තිබ්බනම් 5 කියන්නේ ලියන්නේ දුවට පුතාට ලියන්නේ 6යි. හරිද? එහෙනම් ආන්ගේ පළවෙනිම දේ මේ අනුපාතවල අපි මතක තියාගන්න ඕනේ පළවෙනිම දේ තමයි මේ වචන ඇවිත් තියෙන දීලා තියෙන පිළිවෙලට තමයි අනුපාතයේ ඉලක්කම් ගන්න ඕනේ. පළවෙනියටම දීලා තියෙන වචනට අනුපාතයේ පළවෙනි සංඛ්‍යාව, දෙවෙනියට දීලා තියෙන වචනට දෙවෙනි සංඛ්‍යාව. එතකොට බිරිඳ සහ පුතා අතර 4ට 3 අනුපාතයෙන් කිව්වම බිරිඳට 4ක් දෙද්දි පුතාට 3යි. පුතා සහ දුව අතර 5ට 6 අනුපාතයෙන් කියන්නේ පුතාට 5ක් දෙද්දි දුවට 6යි. ඒක තේරෙනව නේද? එතකොට මේකාව රඹුටන් ගෙඩි තිබිලා තියෙනවා 318ක්. ඒක බෙදලා දීලා තියෙනවා. බිරිඳට රඹුටන් ගෙඩි 3ක් දෙද්දි 4ක් දෙද්දි පුතාට රඹුටන් ගෙඩි 3ක් දෙනවා. පුතාට රඹුටන් ගෙඩි 5ක් දෙද්දි දුවට රඹුටන් ගෙඩි 6ක් දෙනවා. එතකොට මේක අපිට මේ වගේ අවස්ථා දෙකකදී දුන්නාම අපි මේකෙන් හදාගන්න ඕනේ මේ තුන් දෙනාටම පොදු වුණු අනුපාත ක්‍රමයක්. ඒක අපි හදාගන්නේ මේ ක්‍රමයට ලියාගෙන
ඊට පස්සේ මේ පුතා කියන එක පොදුයිනේ මේකට. පොදු කෙනා අපි මැදින් ලියා ගන්නවා. බිරිඳ පුතා කියන තැනත් පුතා ඉන්නවා. පුතා දුව කියන තැනත් පුතා ඉන්නවා. ආන්ගේ පොදු කෙනාව මැද්දෙන් ලියාගෙන අනිත් දෙන්න දෙපැත්තෙන් ලියාගෙන ඒ අනුපාත අපි වෙන වෙනම ලියා ගන්නවා මේ ක්‍රමයට. ඊට පස්සේ පොදු පුද්ගලයාගේ ඒ දෙපැත්තටම අදාළව ඉන්න පුද්ගලයාගේ අවස්ථා දෙකේ අනුපාත එකිනෙක ගුණ කරනවා. 5 වාරයක් 3 15යි. ඊට පස්සේ මේ පිළිවෙලට මේ ගුණිතය මේ අනුපාත අතර ගුණිතය අරගෙන අදාළ තැන යටින් ලියා ගන්නවා. ඒ කියන්නේ බිරිඳගේ අනුපාතය අපි පොදුවේ හොයන්නේ බිරිඳගේ පුතා සහ බිරිඳ අතර තියෙන අනුපාතය පුතා සහ දුව අතර තියෙන අනුපාතය පුතාගේ අනුපාතයෙන් ගුණ කරලා. ඒ කියන්නේ මේක එළියට. 4 5ෙන් ගුණ කරලා මෙතෙන්ද 20යි. දුවගේ හොයන්නේ බිරිඳ සහ පුතා අතර තියෙන පුතාගේ අනුපාතයෙන් මේ පුතා සහ දුව අතර තියෙන දුවගේ අනුපාතය ගුණ කරලා. ඒ කියන්නේ 3 වාරයක් 6 18යි. එතකොට මේක ගණිතමය වශයෙන් ගත්තාම මේ දත්ත වලට අදාළව මේ තුන් දෙනාට පොදුවේ මේ අනුපාතයට තමයි බෙදා දීලා තියෙන්නේ. ඒ කියන්නේ බිරිඳට රඹුටන් ගෙඩි 20ක් හම්බ වෙද්දී පුතාට රඹුටන් ගෙඩි 15ක් හම්බ වෙනවා. දුවට රඹුටන් ගෙඩි 18ක් හම්බ වෙනවා. නිගමනට බලන්නකො බිරිඳට රඹුටන් ගෙඩි 4ක් හම්බ වෙද්දී පුතාට 5යි. පුතාට 3යි. හරිද? එතකොට බිරිඳට රඹුටන් ගෙඩි 20ක් හම්බ වෙන්නේ මොන අවස්ථාවේදීද? ඒ කියන්නේ මේ 4 කියන දේ 5ෙන් ගුණ වුණා. 5 වෙනි තැනට යනකොට තමයි බිරිඳට රඹුටන් ගෙඩි 20ක් හම්බ වෙන්නේ. එතකොට පුතාගේ 5 වෙනි තැනට යනකොට මොකද වෙන්නේ? 3 වාරයක් 5 15. එහෙනම් බිරිඳට රඹුටන් ගෙඩි 20ක් හම්බ වෙන අවස්ථාවේ පුතාට රඹුටන් ගෙඩි 15ක් අනිවාර්යෙන් හම්බ වෙනවා. එහෙනම් මේක හරි නේද? සහ අනිත් එක බලන්නකො. එතකොට පුතාට රඹුටන් ගෙඩි 5ක් සහ දුවට 6ක් හම්බ වෙන අවස්ථාවේ පුතාට රඹුටන් ගෙඩි 15ක් හම්බ වෙන්නේ 3 වෙනි අවස්ථාවේදීනේ. 5 වාරයක් 3 තමයි 15 වෙන්නේ. එතකොට දුවට රඹුටන් ගෙඩි 18ක් හම්බ වෙනවද මේ 3 වෙනි අවස්ථාවේදී? 5 වාරයක් 3 මෙයාට 15ක් හම්බ වෙද්දී 6 වාරයක් 3 18. එහෙනම් මෙයාට 18ක් හම්බ වෙනවා. එහෙනම් ඔයාලා තේරෙනව නේද මේක සියලු දෙනාටම පොදුයි. එතකොට අපි මේ තුන් දෙනාට අදාළව වෙන වෙනම දීලා තියෙන අනුපාත මේ කියන එක අනුපාත ක්‍රමයකට ගන්නවා. එතකොට පොදු අනුපාත ක්‍රමයක් හම්බ වෙනවා. දැන් අපිට මේක විසඳ ගන්න පුළුවන්. මේක විසඳගද්දී අපිට ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි අපිට මේ ටිකේ එකතුව අරගෙන. හරිද? ඒ කියන්නේ මෙතන 20යි 15යි 35යි 35යි 18යි කියන්නේ 45යි 53යි. හරිද? 53 කියන සංඛ්‍යාවෙන් 20ක් බිරිඳට 53න් 15ක් පුතාට 53න් 18ක් දුවට ඕම් ඔය විදිහට භාග සංඛ්‍යා ලියාගෙන හරිද? මේකේ අපිට කියන්නේ මොකද්ද? බිරිඳට හිමි වූ රඹුටන් ගන්න සොයන්න කියන්නේ. එතකොට 53න් 20ක් නේ බිරිඳට. එහෙනම් මේ සම්පූර්ණ ගාණයෙන් ඒ කියන්නේ අපි ගත්තොත් 318ක් තිබුණා. ඒකෙන් 53න් 20 318න් 53න් 20ක් බිරිඳට කියන මේ ප්‍රකාශය සුදු කරගත්තාම උත්තරේ හම්බ වෙනවා. අපි ගණිතමය සංකල්ප වලදී පාවිච්චි කරනවා මේ අල් නයන්න. ඔයාලා දන්නවනේ අර වන් බෙගු එකතු අඩු කියලා මේකක් කියනවනේ අපි ගණිතමය සංකල්ප සුළු කරන ක්‍රමවේදය. ඒ කියන්නේ අපි කතා කරනවා වන් බෙගු එකතු අඩු. අපි ගණිතමය සංකල්ප යම්කිසි මේ කියන සුළු කිරීම කිහිපයක් අඩංගු වෙන අවස්ථාවකදී ඒවා සුළු කරන පිළිවෙලක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි වයන්න කියන්නේ වරහන් ඉවත් කිරීම. යම්කිසි සංඛ්‍යාවක සුළු කිරීම කිහිපයක් තියෙනවා නම් ඒකේ වරහන් තියෙන සංඛ්‍යා තිබුණොත් අපි පළවෙනියට කරන්නේ වරහන් ඉවත් කර ගැනීම. දෙවෙනියට තමයි අල් නයන්නක් තියෙනවා නේද? අල් නයන්න කියලා කියන්නේ මේ වැඩි කිරීම කියන දේ. ඒ කියන්නේ 318න් 53න් 20ක්. 318න් 53න් 20ක් කියන දේ තමයි අපි කියන්නේ 318 වැඩි කිරීම 53න් 20 කියලා. එහෙනම් අපි කියන අවස්ථාවකදී මොනවා හරි දෙයක් අපි විස්තර කරද්දී මේ අල් නයන්න අපි කියනවා නම් ගණිතමය විස්තර කිරීමකදී අල් නයන්න අපි කියනවා නම් අනිවාර්යයෙන් මතක තියාගන්න එතන තියෙන්නේ වැඩි කිරීමක්.
එතකොට ඒක අල්නයන් කියන්නේ වැඩි කිරීම ඊට පස්සේ අපි ගත්තොත් එහෙම බෙදීම ඊට පස්සේ ಗುಣ කිරීම ඊට පස්සේ එකතු කිරීම ඊට පස්සේ අඩු කිරීම. ඕම ඔය කියන පිළිවෙලට තමයි අපි සුළු කිරීම කිහිපයක් තියෙන අවස්ථාවකදී සුළු කිරීම කරගෙන යන්නේ. එතකොට මේ අල්නයන්ෙන් කියවෙන්නේ වැඩි කිරීම. එතකොට මේ 318න් 53න් 20ක් තමයි බිරිඳට අයිති. මේ සුළු කරගත්තාම ඔයාලට හම්බ වෙනවා බිරිඳට කීයක් තිබුණාද කියලා. 53 කැපෙනවා. 53 1යි 318 අපි බලමු 18යි 3 3 වාරයක් ගිහලා 18යි දෙන්නේ 6න්. එතකොට 53 වැඩි කිරීම 6 අරන් බලමු 6 වාරයක් 3 18 එකක් විතර 6 වාරයක් 5 31යි 31යි. හරි. මේක ඔයාලා හොඳට මතක තියාගන්න. මම මේක මේ විදිහට සුළු කරගත්තේ. දැන් මෙතන මේ 318යි 53යි තියෙනවා. කැපෙනවද නැද්ද කියලා අපිට හොයාගන්න ඕනි. අපිට හැබැයි කැල්ල අරන් යන්න බෑනේ විභාගෙට. හරිද? හොඳට බලන්න මේ අවසාන සංඛ්‍යාව. කැපෙනවා නම් මේකේ ගුණිතයක් විය යුතුනේ. මේ අවසාන සංඛ්‍යාව මේකේ තියෙන මේ අවසාන සංඛ්‍යාව හැදෙන්න යම්කිසි ගුණිතමය අවස්ථාවකදී හැදෙනවද කියලා. අපි ගත්තොත් එහෙම මේ 18 කියන දේ 8 හැදෙනවද මේ තුනේ ගුණිතයකදී? ඔයාලා දන්නවා 3 වාරයක් 6 18න් 8 හැදෙනවා. එහෙනම් අපිට නිකමට හිතන්න පුළුවන් දැන් 53යි 318යි අතරේ ලොකු ગેප් එකක් නැහැනේ. 50 ඒවා 300ට තියෙන 6යිනේ. එතකොට මේ තුනේවා මේ 18 හැදෙන අවස්ථා ගන්න අනිවාර්යෙන් 10ට අඩු සංඛ්‍යාවක් විය යුතුනේ. ඒකයි මම බැලුවේ 3 18 හැදෙන අවස්ථාව ගත්තා. නිකමට අපි වෙනම try කරනවා 6න් හැදෙනවාද කියලා අනුමාන කරලා. එතකොට අපිට හම්බ වෙනවා එහෙම නැතුව මේක මේට වඩා සරලව තියෙනවා නම් ඉතින් අපිට එකපාරම සුළු කරගන්න පුළුවන්. දැන් මෙතන ඇත්තටම අපිට කැපෙන එක සුළු කරගන්න ටිකක් සරල මදි නිසා මම එහෙම ගත්තේ. එහෙනම් මෙතන 6න් අපිට හම්බ වෙනවා. එතකොට 6 වාරයක් 20 කියන්නේ 6 වාරයක් 2 12යි 120. එහෙනම් බිරිඳට හම්බෙලා තියෙන රඹුටන් ගෙඩි ගන්න 120යි. එතකොට මේක පළවෙනි ක්‍රමය. ඔයාලට මේ විදිහට භාග සංඛ්‍යා ආශ්‍රිතව ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ටික ඔක්කොගෙම එකතුව ගත්තා. ඒකෙන් මෙයාලගේ ප්‍රතිශත භාගයක් විදිහට එකතුවෙන් භාගයක් විදිහට ලියා ගන්නවා. මේ වගේ එකතුව 53යි 53න් 20ක් මෙයාගේ ප්‍රතිශතය 53න් 20ක් බිරිඳට 53න් 15ක් පුතාට 53න් 18ක් දුවට. හරිද? ආන් ඕක ලියාගත්තා. සම්පූර්ණ දීලා තියෙන ගාන එයාගේ භාගයෙන් සුළු කර ගුණ කරා. මේ කියන්නේ 318න් 50න් 23 53න් 20ක් කියන දේ ගන්න. එයාට හම්බුන ගාන අපිට හොයාගන්න පුළුවන්. එතකොට දෙක කාරණේ තමයි මේක අපිට හොයන්න පුළුවන් දෙවෙනි ක්‍රමය තමයි අපිට පුළුවන් මේකේ මෙයාලගේ මේ තියෙන ප්‍රමාණය. ඒ කියන්නේ මේ ප්‍රතිශත ප්‍රමාණ අපි ගන්නවා කොටස් විදිහට. හරිද? ඒ කියන්නේ 20යි 15යි 18යි කියන ටිකේ එකතුව අපි ගන්නවා 53යි. එතකොට කොටස් 53ක් මෙයාලා අතර බෙදලා දුන්නා නම් මෙයාට හම්බ වෙන්නේ 20යි, මෙයාට හම්බ වෙන්නේ 15යි, මෙයාට හම්බ වෙන්නේ 18යි. රඹුටන්ම කියලා හිතන්නකෝ. මෙයාලා අතරේ රඹුටන් ගෙඩි 53ක් බෙදලා දුන්නා නම් මෙයාට හම්බ වෙන්නේ රඹුටන් ගෙඩි 20යි, මෙයාට 15යි, මෙයාට 18යි. ආන් ඕකනේ මේකෙන් සරලවම කියන්නේ. ආන් එතකොට අපි හිතනවා මෙයාලට බෙදලා දුන්නා නම් රඹුටන් ගෙඩි 53ක් හම්බෙන්නේ මේ ප්‍රමාණ වලට. හැබැයි අත්‍තරම වෙලා තියෙන්නේ මොකද්ද? මේ 53ක් නෙවෙයි බෙදලා දීලා තියෙන්නේ 318. හරිද? එහෙනම් අපි ඒක ලියා ගන්නවා 53ක් කියන දේ සමාන වෙනවා 318ට. මෙයාලට 53ක් දුන්නා නම් මේ ගණන් වලට බෙදෙන්නේ. හැබැයි අත්‍තරම බෙදලා තියෙන්නේ 318ක්. එහෙනම් මේ වගේ එකතුව අත්‍තරම බෙදලා දුන්න එකට සමානයි කියලා අපි ලියා ගන්නවා. හරිද? එහෙම ලියාගෙන 53ක් කියන්නේ 318ක් නම් එක කොටසක් කියන්නේ කීයද කියලා අපි හොයාගන්නවා. 53ක් කියන්නේ 318ක් නම් එක කොටසක් අපිට හොයාගන්න පුළුවන් 318 බෙදීම 53 සමානයි 6යි. එක කොටසක් කියන්නේ අපි කීයද කියලා හොයාගත්තාම මෙයාලගේ තියෙන කොටස් ප්‍රමාණයට එක කොටසකගේ වැඩි කරාම අපිට හම්බ වෙනවා නිවැරදි ගාන. එකක් කියන්නේ 6යි මෙයාට තියෙන 20ක්. එහෙනම් 6 වැඩි කිරීම 20 සමානයි 120යි. එහෙනම් මේ කියන අනුපාත ආශ්‍රිත ගැටලුවලදී අපිට මේ ක්‍රම දෙකටම යන්න පුළුවන්. භාග සංඛ්‍යාවක් ආශ්‍රිතව අපිට මෙයාලගේ බෙදලා දීලා තියෙන අනුපාත වල එකතුවෙන් කොපමණ ප්‍රමාණයක්ද කියලා එයාලගේ අනුපාත ගාන අරගෙන ඒක හරහා මේ සුළු කිරීමට යන්න පුළුවන්. සහ අපිට එයාලගේ කොටස් ඒ කියන්නේ අනුපාත ප්‍රමාණවල එකතුව කොටස් කියලා අරගෙන ඒක අදාළ සංඛ්‍යාවට සමාන කරගෙන සුළු කිරීමට යන්නත් පුළුවන්. මේ කියන ක්‍රම දෙකටම යන්න පුළුවන්.
ඔයාලට මේකෙන් කැමති ක්‍රමයක් පාවිච්චි කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. මේක අපි මේ විදියට කතා බහ කරලා කරාට ඇත්තටම තත්පර 20ක් 30ක් යන්න කලින් ඔයාලට මේක සුළු කරගන්න පුළුවන් ආකාරයේ ගැටලුවක්. එතකොට මේ කියන ක්‍රම දෙකෙන් ඔයාලට ලේසි ක්‍රමයක් පාවිච්චි කරලා මේ ගැටලුව සුළු කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි නේද? ඊට පස්සේ අපි යමු මේකේ තුන්වෙනි ගානට යන්න. තුන්වෙනි ගානේ දීලා තියෙනවා ඔයාලට භාග සංඛ්‍යාවක්. එතකොට සාමාන්‍ය අපිට ඔය IQ වල තවත් විශේෂතම එන්න පුළුවන් ගණන් විශේෂයක් තමයි ඔය භාග ආශ්‍රිත ගණන්. මේකේ කියන්නේ මොකද්ද? සුජාතා තමා ළඟ තිබූ දොඩම් වලින් 4න් එකක් කමලාට දුන්නාය. කමලාට දීලා තියෙනවා මෙයා ළඟ තිබුණ සුජාත ගාව තිබුණු දොඩම් වලින් 4න් එකක්. ඉතිරියෙන් 3න් එකක් තම දුවට දුන්නාය. දුවට දීලා තියෙනවා ඉතිරියෙන් 3න් එකක්. ඉතිරියෙන් 3න් එකක් විමලාට දුන්නාය. දුවට දීලා ඉතුරු වුණ එකෙන් විමලාට දීලා තියෙනවා ඉතිරියෙන් නැවත 3න් එකක්. ඊට පස්සේ අවසන ඉතිරි වූ දොඩම් ගෙඩි වලින් 4න් එකක් ඇය තම පුතාට දුන්නාය. පුතාට දීලා තියෙනවා අවසානයේ ඉතුරු වුණු ඒ වගේ 4න් එකක්. හරිද? පුතාට ලැබුණු දොඩම් ගෙඩි ගණන 25ක් නම් ඇය අත තිබූ මුළු දොඩම් ගෙඩි ගණන කීයද? හරි. අපිට මේ ප්‍රශ්නේදී කියන්නේ මේ විදියට යම්කිසි සුජාතාතේ තිබිලා තියෙන අපි හිතමුකෝ x කියලා දොඩම් ගෙඩි ප්‍රමාණයක් ඒකෙන් 4න් එකක් කමලට දීලා ඉතුරු වුණු එකෙන් 3න් එකක් දුවට දීලා ඉතුරු වුණු එකෙන් 3න් එකක් විමලට දීලා ඉතුරු වුණු ටිකෙන් 4න් එකක් පුතාට දීලා පුතාට දුන්නු මේ 4න් එක ඉතුරු වුණු එකෙන් 4න් එක කියන්නේ 25යි කියලා අපිට උත්තරේ දීලා අපෙන් අහනවා මේ සුජාතා ගාව තිබුණු දොඩම් ගෙඩි ගාන කීයද කියලා. හරි නේද? එතකොට මේ ගැටලුව අපිට ක්‍රම දෙකකට විසඳ ගන්න පුළුවන්. මේ භාග ගැටලුව අපිට විසඳන්න පුළුවන් කෙටි ක්‍රමයක් තියෙනවා. හැබැයි මේ කෙටි ක්‍රමය අපිට හැම වෙලාවකම ප්‍රයෝජනෙට ගන්න බෑ. දැන් මේ මෙතනදී අපිට මේ කෙටි ක්‍රමයේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. හරිද? හැබැයි අපි මේක අනිත් ක්‍රමයට සුළු කරන්න ඉගෙන ගන්න ඕනි. හේතුව තමයි භාග සුළු කිරීම අපිට අත්‍යවශ්‍ය වෙනවා. භාග සුළු කිරීම අපිට අත්‍යවශ්‍ය වෙනවා යම් අවස්ථාවලදී. මේවට අපි කෙටි ක්‍රම දැනගත්තට අපි මූලික කරුණ අනිවාර්යෙන් දැනගන්න ඕනේ. එතකොට මේ මූලික කරුණත් එක්ක අපි යද්දී මේක අපි මෙහෙම හදමුකෝ ඉස්සෙල්ලාම. මේක සාමාන්‍යයෙන් භාග සුළු කිරීමක් විදිහට අපි හදුවොත් කොහොමද දන්නේ? සුජාතා ගාව තිබුණු දොඩම් ගෙඩි ප්‍රමාණය. දොඩම් නේද? ඔව් සුජාතා ගාව තිබුණු දොඩම් ගෙඩි ප්‍රමාණය අපිට ගන්න පුළුවන් අඥාත පදයක් විදියට. ඒ කියන්නේ අපි ඒක දන්නේ නැහෙනි. ඒ නිසා මම ගන්නවා x කියලා. සුජාතා ගාව තිබ්බේ දොඩම් ගෙඩි x ප්‍රමාණයක්. එතකොට මේ කමලාට දුන්නේ 4න් එකක් නේ. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් x වලින් 4න් එකක් තමයි කමලට දුන්නේ. x වලින් 4න් එකක් කියන්නේ මොකද්ද? අපි දැන් දන්නවා අකුරෙන් කියවෙන්නේ මොකද්ද කියලා. අකුරෙන් කියවෙන්නේ වැඩි කිරීම. එහෙනම් මෙතන අපිට එන්නේ x වැඩි කිරීම 4න් 1. x වලින් 4න් එකක් කමලට දුන්නා. මෙයා ගාව තිබුණු සම්පූර්ණ දොඩම් ප්‍රමාණය x. ඒ දොඩම් ප්‍රමාණයෙන් 4න් එකක් කමලට දුන්නා. මේක සුළු කරගත්තාම කොහොමද? මේ පදයක් අපි මේක අඥාත පදයක් ගත්තාම අපි දන්නවා මේ මෙතන තියෙන පූර්ණ සංඛ්‍යාව. ඒ පූර්ණ සංඛ්‍යාවේ යට එකක් තියෙනවා. ඒක අපි දන්නවා ඕනෑම පූර්ණ සංඛ්‍යාවක හරයේ එකක් තියෙනවා. හැබැයි අපි ඒක ලියන්නේ නැහැ. හරිද? එතකොට මේ ගුණ කිරීමක් තිබුණොත් භාග සංඛ්‍යා දෙක අපි ගත්තොත් 2න් 1 වැඩි කිරීම 2න් 1 තිබුණොත් කොහොමද ගුණ වෙන්නේ? හරය හරයෙන් ගුණ වෙනවා, ලවය ලවයෙන් ගුණ වෙනවා. ඒ කියන්නේ දෙවාරයක් 2 4යි, එක් වාරයක් 1 2යි කියලා දෙන්නේ. හරිද? එතකොට මේ මෙතෙන්ට ගත්තාම අපි ওই කාරණේම තමයි ගන්නෙ. එක් වාරයක් මෙතන තියෙන එකයිනේ. එක් වාරයක් 4 4යි, x වාරයක් 1 කියන්නේ x. එක් වාරයක් 1 කියන්නේ 1යි x. හැබැයි මේ ඉස්සරහින් තියෙන එක අපිට ලියන්න අවශ්‍ය නැහැ. එක් වාරයක් 1 කියන්නේ xම තමයි. හරිද? මෙතන තිබ්බන x කියලා කියන්නේ 5 නම්
5 වාරයක් 1 කියන්නේ 5මනේ. ඒ නිසා x වාරයක් 1 කියන්නේ xම තමයි. එහෙනම් කමලට දීලා තියෙන්නේ x බෙදීම 4 ප්‍රමාණයක් තමයි. කමලට 4න් එකක් දුන්නා කියන්නේ x බෙදීම 4යි. මේක තමයි කමලට දුන්නු දොඩම් ප්‍රමාණය. ඊට පස්සේ මොකක්ද කියන්නේ? ඉතිරියෙන් 3න් එකක් දුවට දුන්නා. හරිද? හොඳට මතක තියාගන්න. ඉතිරියෙන් 3න් එකක්. නැතුව මේ තිබුණු දොඩම් වලින් 3න් එකක් එහෙම නෙවෙයි දුවට දුන්නේ. මේ ඉතිරියෙන් කියන එක අපිට හොඳට වැදගත් වචනයක්. එහෙනම් ඒක අපි ඉස්සෙල්ලම මේ දුවට දුන්නු ප්‍රමාණය හොයාගන්න කලින් හොයාගන්න ඕනේ. කමලට දුන්නාට පස්සේ ඉතුරුණු ප්‍රමාණය කීයද කියලා. තේරුණා නේද? අපි දුවට දුන්නු ගාන හොයාගන්න නම් දුවට දීලා තියෙන්නේ කමලට දුන්නාට පස්සේ ඉතුරුණු එකෙන් 3න් කන්නේ. එහෙනම් අපි කමලට දුන්නාට පස්සේ ඉතුරු වෙච්ච දොඩම් ප්‍රමාණය හොයාගන්න ඕනේ. එහෙනම් අපි දන්නවා සුජාතාතේ තිබ්බේ දොඩම් ප්‍රමාණය x කමලට දුන්නේ x බෙදීම 4 ප්‍රමාණය. එහෙනම් මෙයාගෙන් අඩු වෙනවා x බෙදීම 4 ප්‍රමාණය. සුජාත ගාව තිබ්බ සම්පූර්ණ දොඩම් ප්‍රමාණය x කමලට දීලා තියෙනවා x බෙදීම 4 ප්‍රමාණයක්. එහෙනම් ඒක මෙයාගෙන් අඩු වුණාට පස්සේ මෙයාගෙන් මේක අඩු වුණාට පස්සේ තමයි ඉතුරු ප්‍රමාණය මෙතෙන් එන්නේ. එහෙනම් x ඍණ x බෙදීම 4 කියන්නේ මොකද්ද? දැන් අපි අර කතාවම දන්නවා භාග අඩු කිරීම. භාග අඩු කිරීමක් වෙන්නේ කොහොමද? අපිට හම්බුනොත් දෙකෙන් එකෙන් අපි ගත්තොත් එහෙම ඔව් දෙකෙන් එකෙන් අඩු කිරීම 4න් එක තිබුණොත් මේ භාගය අපි සුළු කරන්නේ කොහොමද? මේ හරයේ තියෙන්නේ අසමාන දෙයක් නම් හරයේ තියෙන සංඛ්‍යා දෙක සමාන නැත්නම් අපි ඒ සංඛ්‍යා දෙකේම කුඩා පොදු ගුණාකාරය නැත්නම් සමාන ඒ දෙකටම අදාළ කුඩාම මේ අගය තමයි අපි ගන්න. ඒ දෙකෙන්ම බෙදෙන කුඩාම අගය. ඒ කියන්නේ මේ දෙක 4 කියන දෙකට කුඩා පොදු ගුණාකාරය අපි ගත්තොත් එහෙම කීයද එන්නේ? 4. කුඩා පොදු ගුණාකාරය හොයන විදිය දන්නවනේ. මේක ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදනවා. ඊට පස්සේ වැඩි කරනවා. දෙවාරයක් 2 4යි. මේක ඕනනම් අපිට 1 1 එනකම්ම බෙදන්න කියනවා. හැබැයි අපි තරඟ විභාග කියන්නේ කාලය ඉතුරු කරගන්න ඕනේ. එක පියවරකින් අපිට කාලය ඉතුරු කරගන්න පුළුවන් නම් ඒ පියවරත් වැදගත්. අපිට මේක යන්න ඕනේ මෙතෙන් එනකම් ගත්තම මේක හම් වෙනවා. දෙවාරයක් 2 කියන්නේ 4යි. ඒක එහෙම කරන්න ඕනි නෑ. මේක දැක්ක ගමන් අපි දන්නවා 4යි. එතකොට 4 ගත්තට පස්සේ 4ට 2 ඒවා කීයද? 4ට 2 ඒවා 2යි. එහෙනම් දෙවාරයක් 1 2යි. 4ට 4 ඒවා 1යි. එක් වාරයක් 1 1යි. එතකොට 2 රින් 1 කියන්නේ 1යි 4යි. දෙකෙන් එකෙන් 4න් එකක් අඩු කරාම 4න් 1යි කියලා අපිට එනවා. හරි නේද? ඕකනේ අපි භාග සුළු කිරීමේදී අඩු කිරීමේදී පාවිච්චි කරන්නේ. දැන් මෙතන බලන්නකො. මෙතන x යට තියෙන 1. 1යි 4යි සමාන නැහැ. එහෙනම් අපි මොකද කරන්නේ? මේ දෙකටම පොදු එකක් ගන්නවා. ඒ කියන්නේ 4. 4 ගත්තාම මෙතන 1 තියෙන්නේ. ඒ කියන්නේ එකට මේ 4ට 1 ඒවා 4යි. එතකොට ඒක අපි ලියා ගන්න අවශ්‍ය නැහැ. මම ඔයාලට පැහැදිලි වෙන්න දැම්මේ. 4ට 1 ඒවා 4යි කියන්නේ 4 වාරයක් x කියන්නේ 4යි x ඍණ 4ට 4 ඒවා 1යි. 1යි x කියන්නේ x. එහෙනම් 4යි x ඍණ x කියන්නේ 3යි x බෙදීම 4. එහෙනම් දුවට හම්බුණු ප්‍රමාණය තමයි 3යි මේ දුවට දෙද්දී ඉතුරු වෙලා තිබුණු ප්‍රමාණය තමයි මේ 3ix බෙදීම 4යි කියලා කියන්නේ. මම ඔයාලට මේක මැකුවා. x ඍණ x බෙදීම 4 සමානයි 4යි 4ix ඍණ x සමානයි 3ix බෙදීම 4. ඕක තමයි ඉතුරු වුණු ප්‍රමාණය. දැන් මේක ගත්ත මේ තිබ්බ සුජාතගේ ගාව තිබුණු දොඩම් ප්‍රමාණය මේ කමලට දුන්නු ප්‍රමාණය සුජාතා ගාව තිබුණු දොඩම් ප්‍රමාණය කමලට දුන්නු ප්‍රමාණය අඩු කරාම ඉතුරු වුණා 3ix බෙදීම 4යි. එහෙනම් දුවට දෙන්නේ මේ 3ix බෙදීම 4න් 3න් එකක් තමයි දුවට දෙන්නේ. එහෙනම් අපි දුවට දෙන ප්‍රමාණය දැන් දන්නවා 3ix බෙදීම 4න් 3න් 1යි. ඒ කියන්නේ මොකද්ද? දැන් මෙතන ඔයාලට පේනවා මේ වැඩි කිරීමේදී හරයේ ලවයේ තියෙන සංඛ්‍යා දෙපැත්තේ සමානයි නම් කැපෙනවා. මේ 3ට මේ 3 කැපෙනවා. එතකොට x වාරයක් 1 කියන්නේ xමයි 4 වාරයක් මෙතන මේ 3 කැපෙනවා 1යිනේ තියෙන්නේ. 4 වාරයක් 1 කියන්නේ 4යි. එහෙනම් දුවට හම්බෙලා තියෙන්නේ මේ ඉදිරියෙන් 3න් එකක් කියන්නේ x බෙදීම 4ක ප්‍රමාණයක්. හරි. ඊට පස්සේ අපි යනවා විමලාට හම්බ වුණු ප්‍රමාණයට. විමලාට හම්බ වෙන්නේ කොහමද? ඉතිරියෙන් 3න් එකක්. ඒ කියන්නේ
කමලාටත් දීලා දුවටත් දීලා ඉතුරු වුණු ප්‍රමාණයෙන් තමයි තුනෙන් එකක් විමලාට හම් වෙලා තියෙන්නේ. දැන් අපි දන්නවා කමලාට දුන්නා x බෙදීම 4ක් දුවට දුන්නා x බෙදීම 4ක්. එතකොට මේකේ ඉතිරිය කියන්නේ මේ කමලටයි දුවටයි දුන්න ප්‍රමාණ දෙකම මේ සුජාතගේ දොඩම් වලින් අයින් වුණා. එහෙනම් x වලින් අඩු වෙන්න ඕනි x බෙදීම 4 x බෙදීම 4 කියන දෙන්නටම දුන්න ප්‍රමාණවල දෙක. ඒ කියන්නේ x බෙදීම 4 ධන x බෙදීම 4 කියන ප්‍රමාණයක් ඉතුරු වෙන්න ඕනි විමලා ගාවට එද්දි. මොකද මේ තියෙන්නේ කමලට දුන්න දොඩම් ප්‍රමාණය මේ තියෙන්නේ දුවට දුන්න දොඩම් ප්‍රමාණය. එතකොට සුජාත ගාව තිබ්බ දොඩම් වලින් මේ දෙන්නටම දුන්න දොඩම් අඩු වුණාම තමයි විමලට දෙන්න ඉතුරු වෙලා තියෙන ප්‍රමාණයෙන් තුනෙන් එකකට අපිට ගන්න පුළුවන්. එහෙනම් මේක කොහොමද? මේකේ දැන් මෙතන සමානයිනේ 4යි 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 සමාන නිසා 4 ගන්නවා. එතකොට x ධන x කියන්නේ 2x. හරි නේද? එතකොට මෙතන අපිට උත්තරය හම්බ වෙනවා මේ 2x බෙදීම 4. මම ඒක මෙතනින් ලියන්න. දැන් මේක ඔයාලා ලියාගෙන තියෙන්නේ. x වලින් x බෙදීම 4 ධන x බෙදීම 4. කමලටයි දුවටයි දුන්නු ප්‍රමාණ දෙක අඩු වුණාම අපිට එනවා 4යි 4යි කියන්නේ මේ 4යි. එතකොට x ඍණ 4 මේකේ 4 4 කියන දෙක සමාන නිසා අපිට එකක් ගන්න පුළුවන් 4ට ප්‍රශ්නයක් නැහැ. එතකොට x ධන x කියන්නේ 2x. එතකොට අපි ගත්තාම මෙතන පොදු හරය අපිට ගන්න වෙනවා ආය. එතකොට මෙතන 1යි මෙතන 4යි කියන්නේ 4. එතකොට 4 වාරයක් එක කියන්නේ 4යි 4x මේ x කියන්නේ 4යි x ඍණ 4ට 4 ඒවා 1යි x වාරයක් 2යි x කියන්නේ 2යි x. එතකොට මෙතන අපිට හම්බ වෙනවා විමලට දුන්නු ප්‍රමාණය 4x වලින් 2x අඩු වුණාම 2x බෙදීම 4 ඉතුරු වෙලා තිබිලා තියෙන්නේ විමල ගාවට එනකොට මෙච්චරයි 2x බෙදීම 4ක් ඉතුරු වෙලා තියෙන්නේ ඒකෙන් 3න් එකක් විමලට. එහෙනම් මොකද්ද? දැන් මෙතන කැපෙන ඒවා තියෙනවනේ අපිට කපලා දාන්න පුළුවන්. මෙතන දැන් තියෙනවා මෙතන 2ට 1යි 4ට 2යි. එතකොට දෙවාරයක් 3 6යි. එතකොට x වාරයක් x කියන්නේ x. එහෙනම් x බෙදීම 6ක් තමයි විමලාට හම්බ වෙලා තියෙන්නේ. හරි නේද? හරි. ඊට පස්සේ අපි යනවා පුතාට හම්බ වුණු ප්‍රමාණය. පුතාට හම්බ වුණු ප්‍රමාණය යන්නේ මොකද්ද? මේ තුන් දෙනාටම දීලා මේ ඉතුරු වුණු ප්‍රමාණයෙන් හතරෙන් එකක් තමයි පුතාට දීලා තියෙන්නේ. එහෙනම් මේ ක්‍රමයේම තව පොඩ්ඩක් වැඩි වෙනවා. මේ x වලින් මේ දෙන්නගේ ප්‍රමාණයයි කමලගේ ප්‍රමාණයයි කියන තුනම අඩු වෙන්න ඕනි. එහෙනම් ඒකට අපි යද්දි කොහොමද? x වලින් අඩු වෙන්න ඕනි කමලාගේ ප්‍රමාණය විමල දුවට දුන්නු ප්‍රමාණය සහ විමලට දුන්නු ප්‍රමාණය. හරි. එතකොට මෙතෙන් ගියාම අපිට හම්බ වෙනවා මෙතන මේ ටිකටම පොදු එකක් විදියට අපිට එනවා 4යි 4යි 6යි කියන තුනටම පොදුයි 12. එතකොට එතන 12 ගත්තාම අපිට හම්බ වෙනවා 4යි කියන්නේ 3යි. 4 12ට 4 ඒවා 3යි. 3යි x ධන 3යි x ධන 6ට 12 ඒවා 2යි 2යි x. හරිද? එතකොට 3යි 3යි 6යි 6යි 2යි 8යි. හරිනේ. එහෙනම් x ඍණ 8යි x බෙදීම 12. එතකොට මෙතන 12ට මෙතන එක තියෙන්නේ. එහෙනම් පොදු හරය අපි ගන්නවා 12. එතකොට 12 වාරයක් එක කියන්නේ 12යි x. ඊට පස්සේ මෙතන 12ට 12 එක 8යි කියන්නේ මේ එකයි කියන්නේ 8යි x. එතකොට මෙතන 12න් 8ක් ගියාම 4යි x. ඒ කියන්නේ පුතා ගාවට යද්දි 4යි x බෙදීම 12ක් තමයි ඉතුරු වෙලා තිබිලා තියෙන්නේ. හරි නේද? එතකොට පුතා ගාවට යනකොට ඉතුරු වෙලා තිබිලා තියෙන්නේ දැන් පුතාට දෙන්නේ ඉතුරු වුණු එකෙන් 4න් එකන්නේ. දැන් මේක එච්චර හිතන්න එපා. අපි මේකට කෙටි ක්‍රමයකුත් කතා කරමු. මම මේ භාග සුළු කිරීම වලට අවශ්‍ය නිසා තමයි මේ step by step මේක භාග වලටම යන්න කල්පනා කරේ. එතකොට පුතාට හම් වෙන්නේ මොකද්ද? පුතාට හම් වෙන්නේ 4යි x බෙදීම 12 ප්‍රමාණය 4න් එකක්. මේකෙන් 4න් එකක් කියන්නේ මොකද්ද?
මේ හතරට මේ හතර කැපෙනවා. එතකොට x වාරයක් එක කියන්නේ x. එතකොට 12 වාරයක් එක කියන්නේ 12. එහෙනම් පුතාට හම්බෙලා තියෙන්නේ x බෙදීම 12 ප්‍රමාණයක්. එතකොට අපි දන්නවා x බෙදීම 12 ප්‍රමාණය කියන්නේ පුතාට හම්බුන ප්‍රමාණය 25යි කියලා අපිට දීලා තියෙනවා. එහෙනම් අපිට අහන්නේ මොකද්ද මේකෙන්? අපෙන් අහන්නේ මෙයා ගාව තිබුණු සුජාත ගාව තිබුණු සම්පූර්ණ අපෙන් අහන්නේ එහෙම නේද? ඔව් සුජාත අත තිබුණු මුළු දොඩම් ගන්න කියලා. එහෙනම් අපි දැන් දන්නවා කාරණයක් පුතාට දීලා තියෙන්නේ x බෙදීම 12 ප්‍රමාණයක් තමයි දොඩම් පුතාට දීලා තියෙන්නේ. ඒකම තමයි පුතාට මෙතනදී කියනවා දොඩම් ගෙඩි 25යි හම්බුනේ. එහෙනම් x ආශ්‍රිතව පුතාට දුන්න ප්‍රමාණය x බෙදීම 12යි කියනවා. පුතාට හම්බුනේ දොඩම් ගෙඩි 25යි නම් මේක පුතාට හම්බුන ප්‍රමාණයට සමානයිනේ. මොකද මේ x ආශ්‍රිතව අපි හොයාගත්තේ පුතාට හම්බෙච්ච ගාන x වලින් කීයද කියලා. එතකොට මේක අපි මේ විදිහට පියවර ටිකෙන් ආවා. එතකොට අපිට හම්බුණා පුතාට හම්බුනේ x බෙදීම 12යි කියලා. මේකෙදී අපිට වැදගත්ම වචනේ තමයි මේ ඉතිරි කියන එක. ඉතිරියෙන් 3න් එකයි. ඉතිරියෙන් 3න් එකයි. ඉතිරියෙන් 4න් එකයි. එහෙනම් හැම අවස්ථාවකම එයාට අදාළ ප්‍රමාණය දුන්නාට පස්සේ x වලින් ඒ දුන්නු ප්‍රමාණය අඩු වෙනවා. ඉතුරු එකෙන් තමයි මෙයාට දෙන ප්‍රමාණය අපි කැල් කරන්නේ. ඒ විදිහට ආවම අපිට අවස්ථානයේ x බෙදීම 12 ප්‍රමාණයක් පුතාට දීලා තියෙන්නේ. ඒ කියන්නේ 25යි. එහෙනම් අපි දන්නවා x හොයාගන්න මේ පැත්තේ බෙදීමක් විදියට තියෙන සංඛ්‍යාවක් x කියන එක අපි හොයාගන්න ඕන නිසා x තනි කරගන්නවා. මේ පැත්තේ බෙදීමක් විදියට තියෙන සංඛ්‍යාවක් එහා පැත්තට අරන් යද්දී ಗುಣ කිරීමක් වෙනවා. එහෙනම් 25 වැඩි කිරීම 12. සමාන ලකුණක් දෙපැත්තේ මේ ලකුණු මාරු වීම ගැන ඔයාලා දන්නවනේ. සමාන ලකුණක් මේ පැත්තේ බෙදීමක් තිබිලා ඒක මේ පැත්තට අරන් ආවොත් වැඩි කිරීමක් වෙනවා. මේ පැත්තේ වැඩි කිරීමක් තිබිලා මේ පැත්තට අරන් ආවොත් එහෙනම් බෙදීමක් වෙනවා. ඒක දෙපැත්තටම අදාළයි. මෙහි තියෙන එකක් එහා පැත්තට ගියත් එකයි මේ පැත්තේ තියෙන එකක් මේ පැත්තට ආවත් එකයි. මේ පැත්තේ එකතු කිරීමක් තිබිලා මේ පැත්තට අරන් ආවොත් එහෙම අඩු කිරීමක් වෙනවා. මේ පැත්තේ අඩු කිරීමක් තිබිලා මේ පැත්තට අරන් ආවොත් එහෙම එකතු කිරීමක් වෙනවා. එතකොට සමාන ලකුණ දෙපැත්තට සංඛ්‍යා මේ සංකේත මාරු වෙන්න ඔය ක්‍රමයට වැඩි කිරීමක් තියෙන එකක් බෙදීමක් විදියට යනවා. බෙදීමක් තියෙන එකක් වැඩි කිරීමක් විදියට යනවා. එකතු කිරීමක් තියෙන එකක් අඩු කිරීමක් විදියට යනවා. අඩු කිරීමක් තියෙන එකක් එකතු කිරීමක් විදියට යනවා. හරි නේද? හරි. එහෙනම් මෙතනදී මේ කියන ක්‍රමයට අපිට මේ බෙදීමක් විදියට තියෙන 12 වැඩි කිරීමක් විදියට එහා පැත්තට යන ගියා. එහෙනම් 25ව 12ක. එතකොට අපිට මේ වගේ ಗುಣ කිරීම අපිට සරලවම ගන්න පුළුවන් මෙහෙම 25 වැඩි කිරීම 12 කියන එක අපිට හදන්න අමාරු වෙන එකපාරම. ඔයාලා ගන්න මේ ආසන්නයේ තියෙන මේ ලේසිම ಗುಣ කිරීමක් තියෙන සංඛ්‍යාව. ඒ කියන්නේ 25ව 10ක් ගන්න ලේසියිනේ. 25ව 10ක් කියන්නේ අපි දන්න ඕනම සංඛ්‍යාවක් 10න් වැඩි කරාම අගට බිඳුවක් එකතු වෙන්නේ. 25ව 10ක් කියන්නේ 250යි. අවසානයේ තව ඉතුරුලා තියෙන්නේ 2යි. 25ව 2ක් කියන්නේ 50යි. එහෙනම් 300යි. මේක හිතින් හදාගන්න පුළුවන් මම ලිව්වට 25ව 10ක් 250යි. තව දෙකක් ඉතුරුයි. ඒ දෙක කියන්නේ 25ව 2ක් කියන්නේ 50යි. 250යි 50යි 300යි. හිතින් හදන්න බැරි කෙනෙක් සුළු කරන්න මෙහෙම ලියලා සුළු කරත් කමන්නේ නැහැ. මේ 25 වැඩි කිරීම 12 කියලා. මේ ක්‍රමයට අපිට හිතින් ගන්න පුළුවන් නම් ඇත්තටම කාලය ඉතුරුයි. ඒකයි මම කිව්වේ. එහෙනම් x කියලා අපි ගත්තේ මොකද්ද? x කියලා ගත්තේ සුජාත ගාව තිබ්බ දොඩම් ප්‍රමාණය. එහෙනම් මෙතන අපි හොයාගත්තා සුජාත ගාව තියෙනවා දොඩම් ගෙඩි 300ක්. හරි. මේ ක්‍රමය ඇත්තටම ටිකක් අපිට කාලයක් යනවා වැඩි සංකීර්ණත් වැඩි. මම මේ ක්‍රමය ඔයාලට කිව්වේ මේක අපි දැනගන්න ඕනේ. මොකද සමහර භාග සංඛ්‍යා වලට මම ඔයාලට මේකේ ලේසි ක්‍රමයක් කියලා දෙන්න. මේ සමහර භාග සංඛ්‍යා වලට අපිට ඒක ප්‍රයෝජනෙට ගන්න බෑ. මේකෙත් මම හිතන්නේ මේ වගේ භාග සංඛ්‍යා ආශ්‍රිත ගැටලුවක් මම ඇතුළත් කරලා තිබුණා තව එකක්. පොඩ්ඩක් බලන්න මම ඇතුළත් කරලාද නැද්ද කියලා මට ලොකු මතකයක් නැහැ. කොහොම හරි මේ විදිහට ගන්න පුළුවන් සහ බැරි භාග සංඛ්‍යා තියෙනවා. ඒ හැම එකකටම මේ ක්‍රමයට යන්න පුළුවන්. ඒ කියන්නේ අඥාත පදයක් ආශ්‍රිතව භාග සුළු කිරීම හරහා අපිට ඕනිම භාග සංඛ්‍යාවක් ආශ්‍රිත ගැටලුවකට යන්න පුළුවන්. ඒක එච්චර හිතන්න එපා. ඒකයි මම කිව්වේ මේ ක්‍රමය අපි දැනගන්න ඕනේ. මේක මූලික කරුණ. මේක අපි දැනගත්තට පස්සේ තමයි අනිත් දේවල් වලට අපි යන්න පුළුවන්. මේක අපි දන්නේ නැතුව අනිත් එකට අපි ගියාට වැඩක් නැහැ. මේක අපි දන්නවා නම් අපිට අවශ්‍ය වෙලාවට කෙටි ක්‍රමය බැයි නම් මේ ක්‍රමයට හරිය යන්න පුළුවන්. එහෙනම් මේක ඔයාලා ස්ටඩි කරන්න. මේක එකපාරම සමහරලාට සමහර අයට ඉන්නවනේ මේ xy දැක්ක ගමන් බය වෙන පිරිසකුත් ඉන්නවනේ අපි අතරේ. එයාලට ඇත්තටම මම කියන්නේ මේවා දැක්කට බය වෙන්න එපා.
මේක ඇතුලේ තියෙන්නේ පොඩි අපි දන්නම සුළු කිරීම ටික. ඒක කොහොමද වෙන්නේ කියලා අපේ ඇස් දෙකට හුරු කරගත්තා නම් අපිට මේක බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් මේක ඔයාලා තේරුම් නැති කවුරු හරි කෙනෙක් ඉන්නනම් එකපාරම මේ x කියන දේත් එක්ක මේ භාග ගොඩක් කොහොමද ආවේ කියලා මේක ආයතරයක් ඔයාලා වෙනම එකින් එක හදලා බලන්න මෙහෙමුනේ කොහොමද කියලා මං හිතනවා එහෙම අපහැදිලි වෙන්න විදියක් නැහැ. එක පියවරක්වත් මිස් නොකර අපි පියවරෙන් පියවරම ගියා. හරි. මේ වගේ සංඛ්‍යාශ්‍රිතව අපිට භාග වලින් ගැටලුවක් හම්බුනාම අපිට මේකට යන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ වගේ සංඛ්‍යාවකදී අපි බලනවා මේක ගලාගෙන ගිහිල්ලා තියෙන රටාව මොකද්ද? දැන් මේකේ බලන්නකො. මේකේ කියනවා Taman ළඟ තිබුණු දොඩම් වලින් 4න් එකක් කමලට දුන්නා. ඉතිරියෙන් 3න් එකක් දුවට දුන්නා. ඉතිරියෙන් 3න් එකක් විමලට දුන්නා. ඉතිරියෙන් 4න් එකක් පුතාට දුන්නා. දැන් මේක ඔයාලා දැක්කහම පේනවා 4න් 1යි 3න් 1යි 3න් 1යි 4න් 1යි මේකේ ගිහිල්ලා තියෙන මේ රටා බලන්නකො. මෙතන 4න් 1යි. මෙතන 3න් 1යි. මෙතන 3න් 1යි. මෙතන 4න් 1යි. එතකොට මේ හැම සංඛ්‍යාවකම මේ 4න් එකක් 3න් එකක් 3න් එකක් 4න් එකක් අර එක ළඟ සංඛ්‍යා දෙක තුනන්නේ ගිහින් කියන්නේ. එතකොට අපි බලනවා මේ හැම සංඛ්‍යාවක් ආශ්‍රිතවම මේ තියෙන මේ 4 3 කියලා හරයේ තියෙන සංඛ්‍යා තියෙනවානේ. හරයේ තියෙන සංඛ්‍යා සියල්ලටම පොදු සංඛ්‍යාවක්. ඒ කියන්නේ කුඩා පොදු ගුණාකාරය. දැන් මේක ගත්තාම මෙයාගේ හරයේ 4 තියෙනවා. මෙයාගේ හරයේ 3, මෙයාගේ හරයේ 3, මෙයාගේ හරයේ 4. එතකොට අපිට මේ සංඛ්‍යා භාගවල හරයේ හම්බ වෙන්නේ 4 සහ 3 කියන සංඛ්‍යා ටික විතරයි. අපි ඕන් ඔය 4 සහ 3 කියන සංඛ්‍යාවේ කුඩා පොදු ගුණාකාරය ගත්තාම අපිට හම්බ වෙනවා 4 3 කුඩා පොදු ගුණාකාරය මේක බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ බෙදුවට වැඩකුත් නැහැ. ඒ නිසා 4 වැඩි කිරීම 3 සමානයි 12යි. එතකොට මේ දෙකටම පොඩු මේ දෙකෙන්ම බෙදෙන කුඩාම සංඛ්‍යාව තමයි 12. ආන් ඒ සංඛ්‍යාවට අදාළව අපි ගහ ගන්නවා කොටු. මේකේ කුඩාම අපිට හම්බ වෙන්නේ 4යි 3යි පොදු අවසාන මේ දෙකෙන්ම බෙදෙන සංඛ්‍යාව විදිහට. මේකේ හම්බ වෙන්නේ 4 3 විතරනේ. ඒ නිසා අපි ගන්නවා කොටු 12. හරිද? 3යි 3 වාරයක් 4 12යි. කොටු 12ක් ගහ ගන්නවා. ඊට පස්සේ අපි මේ කොටු ආශ්‍රිතව මේ විදිහට අපි හිතනවා මේ තියෙන්නේ සුජාත ගාව තිබ්බ සම්පූර්ණ දොඩම් ප්‍රමාණය. මේ කොටුව ඇතුලේ මේ පොඩි කොටු වලට බෙදලා තියෙන්නේ සුජාත ගාව තිබ්බ මේ x කියන දොඩම් ප්‍රමාණය. දැන් මේකෙන් කමලට දෙනවා 4න් එකක්. අපි මේක 4න් එකක් කියන්නේ මොකද්ද? දැන් මේක ඔයාලා දැක්කහම පේනවා මේක 4කට බෙදුවොත් එන්නේ මේ කොටු 3 කෑලි 4ක්නේ 4කට බෙදුවොත් එන්නේ. මේ මෙතන 1යි මෙතන 1යි මෙතන 1යි මෙතන 1යි. ඔහොමනේ 4කට බෙදුවාම එන්නේ නේද? එතකොට කමලට දීලා තියෙන්නේ ඒක ඉස්සෙල්ලාම 4කට බෙදලා ඒකෙන් එකක්. හරිද? ඒ හින්දා අපි මේකේ ලියා ගන්නවා මේක 4කට බෙදලා එකක් කියලා කියන්නේ මේ වගේ ප්‍රමාණයක්. මේ ප්‍රමාණය කමලට දුන්නු ප්‍රමාණය විදිහට අපි ලියා ගන්නවා. හරිද? ඉතුරු ප්‍රමාණය මේ තියෙන්නේ. දැන් මේ ටික කමලට දීලා ඉවරයි. මේ තියෙන්නේ ඉතුරු ටික. ඒකෙන් දුවට දෙනවා 3න් එකක්. මේ දැන් ඉතුරු වෙලා තියෙන ඒ වගේ පොඩි කොටු කීයක් තියෙනවද? පොඩි කොටු 9ක් තියෙනවා. ඒක 3කට බෙදලා එකක් කියලා කියන්නේ මොකද්ද? 9 3කට බෙදුවම මේ 3 කොටු වලට බෙදෙන්නේ ඒකෙන් එකක් දෙනවා කියන්නේ මේ සෙට් එකක් දෙනවා කියන එකනේ. මම හිතනවා මේක ඔයාලට තේරුණා ඇති. මේ ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය 3කට බෙදුවම එන්නේ 3 කොට සෙට් 3ක්. හරිද? පොඩි කොටු 9යිනේ තියෙන්නේ. ඒවා 3 කොටු 3කට තමයි මේක 3කට බෙදුවම එන්නේ. ඒ 3කට බෙදලා ඒකෙන් එකක් නේ දුවට දෙන්නේ. දැන් මේ ටික ඉතුරු වෙලා තිබුණේ කමලට දුන්නාට පස්සේ. ඒකෙන් එකක් මේ 3ට බෙදුවේ එකක් දෙනවා කියන්නේ මේ පොඩි කොටු 3ක් තමයි දුවට හම් වෙන්නේ. එහෙනම් මේක අපි ලියා ගන්නවා දුවට හම් වුණු ප්‍රමාණය. දැන් ඉතුරු වෙලා තියෙන ටික තියෙනවානේ. එහෙනම් විමලට දෙන්නේ මොකද්ද? විමලට දෙන්නේ ඉතුරු වෙලා තියෙන එකෙන් 3න් එකක්. දැන් ඉතුරු වෙලා තියෙන්නේ පොඩි කොටු 6යි. ඒකෙන් 3න් එකක් තමයි විමලට දෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේක 3කට බෙදුවාම 6 3කට බෙදුවාම එන්නේ මේ දෙකේ වනේ නේද? 6 3කට බෙදුවාම මේ පොඩි කොටු දෙකේ කොටස් 3ක් නෙන්නේ. ඒකෙන් එකක් දෙනවා විමලට. එහෙනම් විමලට හම්බ වෙන්නේ මේ කොටසක් තමයි විමලට හම්බ වෙන්නේ. හරිද? මේ ඉතුරු වෙලා තියෙන ටික 3කට බෙදලා එකක්. ඒ කියන්නේ මේ පොඩි කොටු 6 3කට බෙදුවාම කොටු දෙකේ ඒවා 3කට බෙදෙන්නේ. ඒකෙන් එකක් විමලට දෙනවා. එහෙනම් ඒ පොඩි කොටු දෙකක්
විමලට. පුතාට දීලා තියෙන්නේ දැන් ඉතුරුලා තියෙන්නේ පොඩි කොටු 4යි. පුතාට දීලා තියෙන්නේ ඉතිරියෙන් 4න් එකයි. එහෙනම් මේ පොඩි කොටු 4න් එක කොටුවක තියෙන ප්‍රමාණය තමයි පුතාට දීලා තියෙන්නේ. එතකොට පුතාට දීලා තියෙන්නේ කොච්චරයිද? 25යි. එහෙනම් මේ එක කොටුවක ප්‍රමාණය නම් පුතාට දුන්නේ මේ එක කොටුවක වටිනාකම 25යි. එක කොටුවක් ඇතුලේ දොඩම් ගෙඩි 25ක් තියෙනවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. එහෙනම් මේක මේ විදිහට බෙදාගෙන ආවා. පුතාට දුන්න ප්‍රමාණය කොච්චරද කියලා අපි එකින් එක එද්දි අපිට හම්බ වුණා. මේ තනි පොඩි කොටුවක් තමයි පුතාට දීලා තියෙන්නේ. ඒකක වටිනාකම දොඩම් ගෙඩි 25යි. දැන් අපි බලනවා මේ සම්පූර්ණ කොටුවම අපි ගත්තේ සුජාත ගාව තිබ්බ දොඩම් විදියටනේ. දැන් බලනවා මේ වගේ පොඩි කොටු කීයක් මේකේ තියනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. පොඩි කොටු 12ක් තියෙනවා. එක කොටුවක දොඩම් ගෙඩි 25යි නම් ඒ වගේ කොටු 12ක දොඩම් ගෙඩි අපිට හම්බ වෙනවා 25 වැඩි කිරීම 12 සමානයි 300යි. තේරුණාද? සරලයි ඒ වගේම තමයි තේරුම් ගන්නත් පහසුයි අපිට මේ ක්‍රමය. හැබැයි අපි මේ ක්‍රමය දැනගත්තට අර x ආශ්‍රිතව සුළු කිරීම අනිවාර්යෙන් දැනගන්න ඕනි. හේතුව තමයි ඒ සුළු කිරීම අපිට අවශ්‍ය වෙන මොහොතවල් එන්න පුළුවන්. මේ ක්‍රමයට අපිට යන්න බෑ කියලා හිතුනොත් එහෙම බැරි වෙලා හරි දීලා තියෙන දත්තත් එක්ක මේ ක්‍රමයෙන් අපිට සුළු කරන්න බෑ වගේ අපිට තේරෙනවා නම් අපි අනිවාර්යයෙන්ම x ආශ්‍රිත ක්‍රමයට යන්න ඕනේ. හැබැයි x ආශ්‍රිත ක්‍රමයට ඔයාලට යන්න වෙන අවස්ථාවක් දීලා තිබුණොත් මේ වගේ මේ පියවර ගොඩක සුළු කිරීම එනවා අඩුයි. සාමාන්‍යයෙන් අපිත් එක්ක ඔයාලා ඉස්සරහට සම්බන්ධ වෙද්දී ඔයාලට මේ භාගාශ්‍රිත ගණන් අනුමාන ගොඩක් කරන්න හම්බ වෙනවා. එතකොට ඒ වගේදී ඔයාලට හම්බ වෙයි මේ විදිහට සුළු කරන්න පුළුවන් ගණන් සහ එහෙම බැරි ගණන් අනිවාර්යෙන් ඔයාලට අපි දෙනවා. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි ඒ වගේ අවස්ථාවක අර x ආශ්‍රිතව අනිවාර්යෙන් අපිට දැනගෙන ඉන්න එක කොච්චර වටිනවද කියන එක. එහෙනම් මේ ගානේදී අපිට ක්‍රම දෙකකටම යන්න පුළුවන්. x ආශ්‍රය කරලා අපිට සුළු කිරීමට යන්න පුළුවන්. අපිට උත්තරේ 300 ආවා. මේ ක්‍රමයට යන්නත් පුළුවන්. එතකොට මේ ක්‍රමය අපි යන්නේ ආන් අර කිව්ව පියවර ටිකත් එක්ක මේ බෙදිලා තියෙන සංඛ්‍යාවල සමාන අසමානකම් අරගෙන ඒ හරහා තමයි අපි මෙතනදී යන්නේ. එතකොට ඒ තුනටම පොදුවේ ගත්තේ මේ 4යි 3යි කියන දෙකෙන්ම මේ තියෙන කොටු බෙදිලා යන නිසා. හරිද? බැරි වෙලා හරි උතන 4 6 වගේ තිබ්බනම් අර එක ළඟින් යන ඒවා තිබ්බනම් සමහරවිට අපිට මේ කුඩා පොදු ගුණාකාරයට යන්න ඒ කියන්නේ පොඩිම සුළු කිරීම වලට යන්න ඕනෙත් නෑ. එකින් එක බෙදාගෙන යනකොට මේ කොටු ගහගෙන අපිට ඒක තේරෙනවා මේකේ කොටු කීයක් ගහුවම ඇතිද කියන එකත් තේරෙනවා. ඒ වගේ වෙනස් ගණන් අපි ඉස්සරහට මේ තියෙන මේ වගේ අනුමානවලදී අනිවාර්යෙන් හදමු. එතකොට ඔයාලට ඒක හොඳ ප්‍රැක්ටිස් එකක් එක්ක මේ වගේ එන්න පුළුවන් වෙනස් ආකාර ගැන හොඳ අවබෝධයක් එක්ක යන්න පුළුවන්. ඒකයි මම කියන්නේ අපි මේ වගේ අනුමාන වැඩිපුර ප්‍රැක්ටිස් කරන්න තමයි අපිට හම්බ වෙන්නේ මේ ගණන් වල විවිධාකාර පැති තියෙන හැම පැත්තක්ම වගේ. හරි. එතකොට මම හිතනවා ඔය දෙක ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. අපි යමු ඊළඟ ගානට. මම මේකේ ගණන් මේක යන්නකො 10 වෙනි ගානට. 10 වෙනි ගානේ අපි මොකද්ද දීලා තියෙන්නේ? ඔයාලට මම දීලා තියෙනවා ජල නල ගැටලුවක්. අරය සෙන්ටිමීටර් 2ක් වූ නලයකින් එක්තරා ටැංකියක් පිරවීමට පැය 2යි විනාඩි 33ක් ගත විය. අරය සෙන්ටිමීටර් 3ක් වූ නලයකින් එම ටැංකිය පිරවීමට ගත වෙන කාලය. මේක ඇත්තටම අපිට හදන්න යන්නේ තප්පර 10ක්වත් යන්නේ නැත්තරම්. මේක අපිට ලියා ගන්න පුළුවන් මේ ක්‍රමයට අපිට මේක ටක් ගාලා සුළු කරන්න පුළුවන්. මේක අපි ගත්තා වෙනවා 9 1යි මෙතන 1යි 9යි කියන්නේ 6යි 63 9 7යි 4 වාරයක් 17 කියන්නේ 17යි 7යි 68යි. ඒ කියන්නේ පැය 1යි විනාඩි 8යි. හරිද? තේරුණාද? මේ ගැටලුව මේ ජලනල ආශ්‍රිත ගැටලුව අපිට මේක දැන් මේ පියවර කීයද? 1යි 2යි 3යි. පියවර 3කින් තප්පර 20ක්වත් යන්න කලින් අපිට සුළු කරගන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමයට යන්න අපි දැනගන්න ඕනි මේකේ මූලික කරුණු මොනවද කියලා. එහෙනම් මේකේ උත්තරේ එන්නේ පැයකුයි විනාඩි 8යි. විනාඩි වලින් නම් 68යි කියලා තමයි එන්නේ. මේක ඇත්තටම කොහොමද වෙන්නේ? හරිද? ජලනල ගැටලුව වලට යද්දී අපිට හම්බ වෙනවා ප්‍රධානම කරුණු ටිකක්.
එකක් මේ වගේ බටයකින් ජලය ගලා යෑමක් සම්බන්ධව තමයි මේ ගැටලුව අපිට වෙන්නේ. එතනදී මේකෙන් වතුර ගිහිල්ලා මොකක් හරි ටැංකියක් එහෙම නැත්නම් තටාකයක් මේ ඕනි එකක් වෙන්න පුළුවන්. මේක පිරෙන වේගයක් කියලා එහෙම නැත්නම් ඒ බටයේ අරය සම්බන්ධ කරලා කොහොම කරලා අපෙන් අහනවා මේකට කොච්චර වෙලාවක් යනවද, මේක හිස් වෙන්න කොච්චර වෙලාවක් යනවද, මේ ඔක්කොම එකවර ඇරියොත් කොච්චර වෙලාවක් යනවද, අරය මෙච්චරක් වුණු එකකින් මෙච්චර වෙලාවක් යනවා නම් අරය මෙගේ එකකින් කොච්චර වෙලාවක් යනවද. ඕම් ඔය වගේ එකිනෙකට සාපේක්ෂ වුණු ප්‍රශ්න ටිකක් තමයි මේ නල ගැටලු වලින් එන්නේ. හරිද? අපි ක්‍රමය දන්නවා නම් මම ඒකයි ඔයාලට සරලවම පෙන්නුවේ. තප්පර අපිට කියොත් එහෙම තප්පර 20ක්වත් යන්නේ නැති ඉතා සුළු කාලයකදී අපිට මේක සුළු කරගන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් මේකේ අපි දැනගන්න ඕනේ ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා. අපිට මේ තියෙන කාලෙත් එක්ක මම සරලව කියන්න. මේ ටැංකියක් හරි මොකක් හරි එකක් පිරෙන්නේ පරිමාවක්නේ. ඒ කියන්නේ ඒකට වතුර ලීටර් 3000ක් අල්ලනවා නම් ඒ ටැංකියේ පරිමාව ලීටර් 3000යි. හරිද? ඒ පරිමාව අපි ගන්නවා කැපිටල් V කියලා. එතකොට මේක අපිට හොයන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. V සමානයි QT කියලා සූත්‍රයක්. හරිද? T කියලා කියන්නේ කාලය. මේ V කියලා කියන්නේ ටැංකියක් හරි මොකක් හරි තියෙන භාජනයක තියෙන පරිමාව. එතකොට මේ Q කියලා කියන්නේ ඒකයේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ මේකට විනාඩියකදී හරි පැයකදී හරි කොච්චර වතුර ප්‍රමාණයක් අපි කිව්වොත් එහෙම විනාඩියකට ලීටර් 30ක් පිරෙනවා නම් ඒක තමයි මේකේ Q කියලා කියන්නේ. ඒ කියන්නේ වතුර ගලා යන්නේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ කාලයකට යම්කිසි කාලයක් තුළ කොපමණ වතුර ප්‍රමාණයක් මේකට පිරෙනවාද කියන එක තමයි Q කියන්නේ. විනාඩියකට ලීටර් 30ක වතුර ප්‍රමාණයක් එනවා. ඒ වගේ වතුර ප්‍රමාණය විනාඩි කීයක් පැය කීයක් පිරුණාමද මේ ටැංකිය පිරෙන්නේ කියන එක තමයි මේ සූත්‍රයෙන් එන්නේ. එහෙනම් වතුර ගලා යීමේ ශීඝ්‍රතාවය වැඩි කිරීම ඒ ගලා ආ කාලය. ඒ දෙක වැඩි කරාම අපිට හම්බ වෙනවා ඒ අදාළ එකේ පරිමාව. එතකොට ඔය එක සූත්‍රයක්. ඒ වගේම තමයි තවත් සමහර ගැටලු අපිට හම්බ වෙනවා මේ බටයේ අරයක් සම්බන්ධ කරලා. දැන් මේක ඔයාලා හොඳට බලන්න මේ බටයේ හරස් කඩක් බටයක් දෙකට කැපුවාම ඒකේ හරස් කඩක් තියෙන වෘත්තයක් නේද? එතකොට වතුර ගලාගෙන යද්දී මේ බටේ පිරෙන්නේ වතුර යන්නේ නැතුව මේ බටේ මෙහෙම නිකන් බිම දිගේ ගලාගෙන වතුර යන්නේ නැහැ. සම්පූර්ණ මේ බටේ පිරෙන්න තමයි වතුර යන්නේ. එතකොට මේ බටය හරහා යන වතුර ප්‍රමාණය අපිට වෘත්තයක් ආශ්‍රිතව වෘත්තාකාරව යන නිසා අපි ඒක ගණනය කරනවා. වෘත්තයක වර්ගඵලය වැඩි කිරීම මේ වතුර යම්කිසි දුරක් යම්කිසි කාල සීමාවක් තුල ගලා යනවා නම් අපි ගන්නවා වේගය. වේගය සමානයි දුර බෙදීම කාලයනේ. ඔය කියන දේ මේකට අදාළ කරලා මේ කියන දුරකදී ජලය ගලාගෙන යන්න අදාළ වෙන වේගය සමාන වෙනවා මේ දුර කොපමණ කාලයක් තුලද ගලාගෙන යන්නේ කියන එක බෙදලා ගත්තාම. ඔය කියන කාරණේට අපි යද්දී මේකේ අපිට තව සූත්‍රයක් හම්බ වෙනවා. ඒ තමයි මේකේ වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය හොයන්නේ කොහොමද? πr වර්ගය. වෘත්තයක වර්ගඵලය හොයන්නේ πr වර්ගය. π කියලා කියන්නේ නියතයක්. ඒ කියන්නේ 22 බෙදීම 7. ඕම් ওই නියතය තමයි π කියලා කියන්නේ. r කියලා කියන්නේ වෘත්තයේ අරය. වෘත්තයක් තියෙනවා. ඒකේ මැද කේන්ද්‍රය තියෙනවා. කේන්ද්‍රයේ ඉඳලා වෘත්තයේ මේ වටේ තියෙන මේකට යද්දී අපි ගත්තොත් මේ පරිධියනේ කියන්නේ. එතෙන්ද තියෙන කෙටිම දුර තමයි අපි අරය විදිහට ගන්නෙ. ඒක තනි කෙලින් මෙතෙන්නම ගියොත් එහෙම අපි මේකට කියනවා විස්කම්භය. එහෙම නැත්නම් අපි කියනවා D කියලා කියනවා. හරිද? එතකොට අරය ආශ්‍රිතව ගන්න කිරීමේදී වෘත්තයේ වර්ගඵලය එනවා πr වර්ගය කියන සූත්‍රය සුළු කරාම. එතකොට මෙතනදී අපිට මේකේ වේගය කියන දේ වැඩි කරාම හම්බ වෙනවා මේ Q කියන එක. මේකේ වර්ගඵලය මේකේ මේ සිම්පල් v මං ගත්තේ වේගය. ඒ කියන්නේ යම්කිසි කාල සීමාවකදී ගලා යන මේකේ දුර ප්‍රමාණය. මේ දුර ප්‍රමාණය තුළ මෙච්චර කාලයකදී ගලා ගියා නම් ඒ දුර බෙදීම මේ කාලය හරහා අපිට හම්බෙන ඒක ගලා ගිය වේගය. ඒක වැඩි කරනවා මේ වෘත්තයේ වර්ගඵලය. මේ බටයේ තියෙන වෘත්තාකාර බටයේ තියෙන වර්ගඵලය ඒක වැඩි කරාම තමයි අපිට මේ Q කියන එක හම්බ වෙන්නේ.
ඒ කියන්නේ ඒක කොච්චර ශීඝ්‍රතාවයක්ද කියන එක අපිට හම්බ වෙන්නේ මේකෙන්. එතකොට ඒක වැඩි කිරීම t කියන්නේ මේ සූත්‍රයේම අරය ආශ්‍රිතව අපිට ලියන්න පුළුවන් මේ ක්‍රමයට. එතකොට මේ ජලය ගලා යෑමේදී අපිට මේ කියන ක්‍රම දෙකම පාවිච්චි කරලා හොයන්න පුළුවන්. එතකොට ශීඝ්‍රතාවය ආශ්‍රිතව ගැටලුවක් දීලා තිබ්බොත් අපි මේ සූත්‍රය හරහා යනවා. අරය ආශ්‍රිත ගැටලුවක් දීලා තිබ්බොත් මේ සූත්‍රය හරහා යනවා. හරිද? එතකොට අපි ඉස්සරහදී මේ ජල මේ ගැලීම් ආශ්‍රිතව මේ තියෙන පරිමාව ආශ්‍රිත ගැටලුත් විශාල ප්‍රමාණයක් වලත් එක්ක සාකච්ඡා කරනවා. ඒ වගේදී මේ ආශ්‍රිතව විසඳන ගැටලු මේ ආශ්‍රිතව විසඳන ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවත් එක්ක ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් වෙයි මේ දෙක කොයි විදිහටද අපි පාවිච්චි කරන්නේ සහ ඒ දෙක පාවිච්චි කරද්දී අපිට භාවිතා කරන්න පුළුවන් කෙටි ක්‍රම මොනවද කියන එක. දැන් මේ සූත්‍රය අපිට අදාළ නැහැ. මේ ගැටලුවට මේ v සමානයි qt කියන එක අදාළ නැහැ. අපිට මෙතෙන්දී ඕන වෙන්නේ මේ v සමානයි pi r වර්ගය වැඩි කිරීම t කියන සූත්‍රය තමයි අපිට මෙතෙන්දී අදාළ වෙන්නේ. එතකොට මේක කියන්නේ මොකද්ද? අරය සෙන්ටිමීටර 2ක් වූ නලයකින් එක්තරා ටැංකියක් පිරවීමට පැය 2යි විනාඩි 33ක් යනවලු. අරය සෙන්ටිමීටර 3ක් වූ නලයකින් එම ටැංකිය පිරවීමට ගත වෙන කාලය තමයි අපෙන් අහන්නේ. මෙතනදී අපි දැනගන්න ඕනි ප්‍රධානම කාරණය තමයි මේ පුරවන පරිමාව සමානයි. දැන් මේ අරය සෙන්ටිමීටර 2ක් වුණු නලයකින් පුරවන්නේ එකම ටැංකියක්. අරය සෙන්ටිමීටර 2.5ක් වූ නලයකින් පුරවන්නේ එකම ටැංකියක්. ඒ කියන්නේ ඒ ටැංකියට පිරෙන්නේ වතුර ලීටර් 3000යි නම් අරය සෙන්ටිමීටර 2ක් වුණු එකෙන් පිරෙන්නේ වතුර ලීටර් 3000යි 2.5ක් වුණු එකෙන් පිරෙන්නේ 3000යි. එහෙනම් මේ v කියන එකෙන් නැත්තම් ඒ පිරෙන ටැංකියේ පරිමාව බටයේ අරය වෙනස් වුණාට එකම ටැංකියක් තමයි මේ පිරෙන්නේ. ඒ නිසා මේ v දෙකේම සමානයි. හරිද? එකම පරිමාවක් නේ පිරෙන්නේ. ඒ නිසා අපි ගත්තොත් එහෙම පළවෙනි මේ බටයේ pi r වර්ගය වැඩි කිරීම v වැඩි කිරීම t කියන මේ පළවෙනි බටයේ අදාළව තියෙන මේ සූත්‍රයෙන් අපිට හම් වෙන්නේ මොකද්ද? මේ pi r වර්ගය වැඩි කිරීම v වැඩි කිරීම t කියන සූත්‍රයෙන් හම් වෙන්නේ පරිමාවනේ. ඒ කියන්නේ මේක අදාළ දත්ත ටිකෙන් මේ සුළු කරාම මේක කොච්චර ලීටර් ප්‍රමාණයක්ද කියන එක අපිට හම් වෙනවානේ. එතකොට මේකෙන් මේක පිරෙනවා කියන්නේ දෙවනි බටේ ඒකට අදාළ සූත්‍රය මේකට එකට සමාන විය යුතුයි. ඒ කියන්නේ අපි දත්ත ආදේශ කරලා මේක ලියමුකෝ. මේ කියන දත්ත දෙක එකම සූත්‍රය මම මේ ලියලා තියෙන්නේ. මේක සමාන වෙන්න ඕනේ. මේ පළවෙනි බටය මේ දෙවෙනි බටය. මේ දෙක සමාන වෙන්න ඕනේ. හේතුව තමයි දෙකෙන්ම පිරෙන්නේ එකම පරිමාවන්නේ. එතකොට v සමානයි pi r වර්ගය වැඩි කිරීම vt කියලා අපි පළවෙනි බටයට ලියනවා. දෙවෙනි බටයටත් අපි ලියනවා v සමානයි pi r වර්ගය වැඩි කිරීම vt කියලා ලියනවා. එතකොට මේ දෙක සමාන වෙන්න ඕනේ නේද? අපි ලියුවොත් එහෙම එක සමානයි x කියලා එක සමානයි y කියලා ලියුවොත් එහෙම x කියන්නේත් එකයි y කියන්නේත් එකයි නම් x සමානයි y විය යුතුයිනේ. ඒක නියතයක්නේ. ඒ කියන්නේ x කියන්නේත් එකයි නම් y කියන්නේත් එකයි නම් x y කියන දෙක සමානයිනේ. ආන් ඕක තමයි මෙතන කරලා තියෙන්නේ. මේකෙන් පිරෙන්නේත් මේ ටැංකිය නම් මේකෙන් පිරෙන්නේත් මේ ටැංකිය නම් මේකයි දෙක සමානයි. මේ සූත්‍රයෙන් එන්නේ මේ ටැංකියේ පරිමාව. මේ සූත්‍රයෙන් එන්නේ ඒ ටැංකියේ පරිමාව. එකම පරිමාවක් නිසා ඒ දෙක අපිට සමාන කරන්න පුළුවන්. සරලව මේ වගේ දෙයක් තමයි මෙතන කරලා තියෙන්නේ. හරිද? හරි. එතකොට අපි මේකේ තියෙන දත්තවලදී මෙහෙම දෙයක් කරනවා. මම අර කෙටි ක්‍රමයට ගියේ අතන මේ සූත්‍රයේ පියවර 3ක් විතර ඉස්සරහට ගිහිල්ලා. මොකද අපිට මේකේ අත්‍යවශ්‍ය දේවල් ටිකක් සහ අනවශ්‍ය දේවල් ටිකක් තියෙනවා. මේකේ මේ pi වලට මේ pi කැපෙනවා. දෙපැත්තම එක වගේනේ. මේ v වලට මේ v කැපෙනවා. මේකේ t වෙනස්. ඒ නිසා අපි ඒක ඉතුරු කර ගන්නවා. අවසානයේ අපිට මේ සූත්‍රයේ සරලවම ලියන්න පුළුවන්. මම මේ ඔයාලට මූලිකව මොකද්ද මේකේ වෙන්නේ කියලා පැහැදිලි කරගන්න තමයි මේ ටික දැම්මේ. මේක අපිට සරලවම ඕම ඔය ටික කැපෙන නිසා ලියන්න පුළුවන්. r වර්ගය වැඩි කිරීම t සමානයි r වර්ගය වැඩි කිරීම t කියලා අපිට ලියන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ පළවෙනි බටේ අරය අපිට කියලා තියෙන්නේ 2යිනේ. 2 වර්ගය වැඩි කිරීම පළවෙනි එකේදී අපිට දීලා තියෙනවා පැය 2යි විනාඩි 33යි. හොඳට මතක තියාගන්න
පැය සහ විනාඩි කියන ඒකක දෙකකින් යම්කිසි කාලය සම්බන්ධ දත්තයක් දීලා තිබ්බොත් එක්ක පැය වලින් ලියා ගන්න එක්ක විනාඩි වලින් ලියා ගන්න. පැය වලින් ලියාගත්තොත් එහෙනම් මේක දශම ස්ථානත් එක්ක ලියා ගන්න වෙන්නේ. දශම ස්ථාන සුළු කරද්දී අපිට පොඩ්ඩක් වේලාව ගත වෙන නිසා අපි පූර්ණ සංඛ්‍යා විදිහට ලියාගෙන සුළු කිරීම වලට යන්න තරමට හොඳයි. ඒ නිසා අපි මේ වගේ සංඛ්‍යා විනාඩි වලින් ලියා ගන්නවා ගොඩක් දුරට. පැය 2යි විනාඩි 33යි කියන්නේ මොකද්ද? පැය 2යි කියන්නේ 60 2යි. 60 2යි කියන්නේ විනාඩි 120යි. එතකොට තව විනාඩි 33ක් තියෙනවා. 120යි 33යි කියන්නේ විනාඩි 153යි. සමානයි දෙවෙනි බටේ මොකද්ද? දෙවෙනි බටේ අරය ඉන්නේ අපි ගත්තොත් එහෙම 3යි. 3 වර්ගය වැඩි කිරීම ඒකේ t අපි දන්නේ නැහැ. ඒ 3 වර්ගයෙන් දැන් මෙයාගේ නම් මේ අරය දෙකක් වුණ එකේ නම් විනාඩි 153යි ගිහිල්ලා තියෙන්නේ. මේ අරය 3ක් වුණ එකේ කොච්චර වෙලාවක් ගිහිල්ලාද කියලා අපි දන්නේ නැහැ. අපි හොයන්න ඕනි මේක තමයි අපි හොයන්න ඕනි. එහෙනම් ඒ හොයන්න ඕනි එක තනි කරලා ඔක්කොම ටික එක පැත්තකට ගන්නවා. එහෙනම් මේකේ අපිට හම්බ වෙනවා 2 වර්ගය 4යි වැඩි කිරීම 153 3 වර්ගය කියන්නේ 9යි වැඩි කිරීමක් සමාන ලකුණෙන් මේ පැත්තට එන්නේ බෙදීමක් විදිහට. එහෙනම් බෙදීම 9 සමානයි t. එහෙනම් අර මුලින් තිබුණු පියවර කිහිපයක් අත්හැරලා තමයි මේ පියවරට මං ආවේ. එතකොට අපිට ප්‍රැක්ටිස් කරාම මේ පියවරට දත්ත ටික දැක්ක ගමන් අපිට ටක් ගාලා මේ පියවරට ලියා ගන්න පුළුවන්. ඒකයි මං කිව්වේ සමහර ඒ වගේ කෙටි ක්‍රම කියන්නේ ට්‍රික්ස්. හරිද? අපිට සමහර ඒ වගේ කෙටි ක්‍රමයක් කියන්නේ අතරම ට්‍රික් එකක්. එතකොට ඒකට අපි ඒකට යන්නේ අපි මේ ට්‍රික්ස් එක දැනගන්න, ඒ කෙටි ක්‍රමය දැනගන්න මූලික කරුණුත් එක්ක හොඳ අත්දැකීමක් පළපුරුද්ද ප්‍රැක්ටිස් එකක් එක්ක අපිට මේ මෙතෙන්ට ටක් ගාලා යන්න පුළුවන් නම් අපිට මේ යන කාලය සම්පූර්ණයෙන්ම ඉතිරි. හරිද? ඒකයි අපි කියන්නේ මේ වගේ තප්පර 20ක් 30ක් ඇතුළත කාලයකදී අපිට සුළු කරන්න පුළුවන් අර කියන දේවල් එක්ක. ඇත්තටම මේක ලියා ගන්න අමාරු නෑනේ. මේක හැදෙන විදිහ අපි ප්‍රැක්ටිස් කරලා තිබ්බනම් අපිට ටක් ගාලා ලියා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි දන්නවා සුළු වෙනවා 9ට කැපෙනවා 15ට 9 ඒවා 1යි. එතකොට 16ට මේ 15ට 9න් ගියාම 6යි 6යි 3යි 63යි 63ට 9 ඒවා කියන්නේ 9 වාරයක් 7 63යි. එහෙනම් 17යි. 17 වාරයක් 4 කියන්නේ 17යි 17යි 34යි 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 68 සමානයි t. හොඳට මතක තියාගන්න මේකේ අනිත් වැදගත් කාරණය තමයි මෙතන අපි වෙලාව ගන්න ඒකකයට සාපේක්ෂව ඒ අදාළ ඒකකයෙන්ම තමයි මෙතන උත්තරේ එන්නේ. මෙතන අපි වෙලාව පැය වලින් ගත්තා නම් මෙතන එන උත්තරේ පැය වලින් එන්නේ. මෙතන එන වෙලාව අපි විනාඩි වලින් ගත්තා නම් මෙතන එන උත්තරේ එන්නේ විනාඩි වලින්. දැන් අපි මේක විනාඩි වලින් ගත්තේ. එහෙනම් මේ ඇවිල්ලා තියෙන්නේ විනාඩි වලින්. විනාඩි 68ක් කියන්නේ අපිට t සමානයි විනාඩි 68ක් කියලා ප්‍රශ්නයක් නෑ උත්තරේ හරි. අපිට අනිත් පැත්තෙන් ඔක ලියන්න පුළුවන් 60ක් කියන්නේ පැයයිනේ. එහෙනම් පැය 1යි විනාඩි 8යි. එහෙනම් අරය සෙන්ටිමීටර 2ක් වුණු එකෙන් පැය 2කුයි විනාඩි 33ක් යනවා. අරය සෙන්ටිමීටර 3ක් වුණු එකෙන් ඒ ටැංකිය පුරවන්න අපිට යන්නේ පැයකුයි විනාඩි 8ක් විතරයි. හරිද? සරලයි. ඔයාලට ඉතාම සරලව සුළු කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි නේද? එතකොට මේ කියන ගැටලු වලදී ඔයාලට ඇත්තටම ඉතාම සරලව මේ සුළු කිරීම වලට යන්න පුළුවන්. අපිට තව මේකේ ගණන් ඒ කියන්නේ මම මේ ඇත්තටම අද මේක ඔයාලට දුන්නේ මේ පේපර් එක අපි මේ ඔයාලට try කරන්න නොමිලේ group එකට දුන්න පේපර් එකක්. ඔයාලා ඒ නිසා මේක try කරලා බලන්න. මම මේ අතිරේකව දාගත්තේ අපි මේ ඇත්තටම අද දවසේ ඇතුළත ඔයාලට මම මෙතෙන්ට ඇවිල්ලා බොරුවට නිකන් අපි මෙහෙමයි අර එහෙමයි මෙහෙමයි කියලා මං ගැන වර්ණනාවකුයි අපේ group එක ගැන වර්ණනාවකුයි බොරුවට කයියකුයි ගහලා ගියා නම් තේරුමක් නැහැ. ඔයාලා data වැය කරගෙන ඔයාලා කාලය වැය කරගෙන මෙතෙන් එන්නේ. ඒකයි මම මේ පේපර් එක අරගෙන අඩුම අපි ප්‍රශ්න 3-4ක්වත් කතා කරමු. එතකොට ඔයාලට මෙතෙන් එන කෙනෙකුට අඩුම වචනයක් හරි අද දවසේ ඇතුළත ඉගෙන ගන්න පුළුවන් කියන මේ අපේ කල්පනාවත් එක්ක තමයි අපි ඇත්තටම මෙතෙන්ට ගියේ. මොකද මේ කාරණේත් එක්ක ඔයාලට මේ ඇත්තටම මෙතෙන් ඇවිල්ලා මං කියන මොකක් හරි බයිලයක් අහගෙන ඉඳලා මේ ගියා නම් තේරුමක් නැති වෙන අද දවසේ ඔයාලා මේ වෙනුවෙන් කැප කරන එක. මම ඒකයි මේකේ මේ ප්‍රශ්න ටිකක් අරගෙන අපි මේ ටික සාකච්ඡා කරමු කියන මතයට ඇවිල්ලා අපි මේ අද දවසට මේක දාගත්තේ. එතකොට මේකේ මම අපි අන්තිමේට තව එක ප්‍රශ්නයක් කතා කරමු.
මේකේ 19 වෙනි ප්‍රශ්නෙට යන්නකො. ඒකේ තියෙනවා මිනිස් දින ආශ්‍රිත ගැටලුවක්. සාමාන්‍යයෙන් අපිට මිනිස් දින ආශ්‍රිත ගැටලුවකුත් ඔය නිතර දෙවේලේ පේපර්ස් වල හම් වෙන ගැටලු විශේෂයක්. එතකොට මේ මිනිස් දින ආශ්‍රිත ගැටලුවට යද්දි අපි දැනගන්න ඕනි කරුණු ටිකක් තියෙනවා. හරිද? මෙතනදී මිනිස්සු ප්‍රමාණය සහ එයාලා කරන ප්‍රමාණය වෙනස් වීම සහ එයාලා කරන වැඩේ වෙනස් වීම ඔය කියන එකත් එක්ක මේකේ ගැටලු වෙන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. එකක් තමයි නිශ්චිත වැඩයක්. නිශ්චිත වැඩක් අපි ගමුකෝ වත්තක් සුද්ධ කරනවා. මේන් තියෙනවා x කියලා වත්තක්. මේ වත්ත සුද්ධ කරනවා. මිනිස්සු 4 දිනකට දින 5ක් යනවා. මිනිස්සු 6 දිනක් හිටියනම් දින කීයද යන්නේ? එතකොට මෙතන මේ එකම වත්ත සහ මේ මිනිස්සු වැඩ කරන වේගය එකයි. එතකොට ඕක තමයි අපිට හම් වෙන පළවෙනි ගැටලු විශේෂය. එක කාර්යයක් එකම වේගයෙන් වැඩ කරන විවිධ මිනිස්සු ප්‍රමාණයක් අතරේ සුළු කිරීම ආශ්‍රිතව අපෙන් ගැටලු අහනවා. එතකොට මේක දෙවෙනි ගැටලු විශේෂය තමයි අපිට දෙන්න පුළුවන් එකම වැඩක්. මෙහෙම වත්තක් තියෙනවා. ඒ වැත්ත අපි ගත්තොත් එහෙම එක්කෙනෙක් ඉන්නවා එයාට මේ වත්ත සුද්ධ කරන්න පුළුවන් පැය 5කින්. තව කෙනෙක් ඉන්නවා එයාට මේ වත්ත සුද්ධ කරන්න යනවා පැය 8ක්. හරිද? මිනිස්සු දෙන්නෙක් ඉන්නවා xy කියලා. එක්කෙනෙකුට පැය 5යි මේක සුද්ධ කරන්න යන්නේ. අනිත් කෙනාට යනවා පැය 8ක්. එතකොට මෙයාලා වැඩ කරන වේගය වෙනස් නේද? එක්කෙනෙකුට පැය 5ක් යනවා අනිත් කෙනාට පැය 8යි. කියන්නේ මෙයාට වඩා ටිකක් හිමීට තමයි මෙයා වැඩ කරන්නේ. ආන් ඔය වගේ දීලා අපෙන් අහනවා මේ දෙන්නම එකතු වෙලා මේක සුද්ධ කරා නම් කොච්චර වෙලාවක් යන්නේ? x සහ y කියන දෙන්න එකතු වෙලා මේ වත්ත සුද්ධ කරා නම් මෙයාලට ගත වෙන කාලය කොච්චරද? එහෙනම් අපෙන් පළවෙනි ගැටළු විශේෂය වෙනවා මේ වගේ එකම වැඩක් වේගය එකම වෙන මිනිස්සු ප්‍රමාණය වෙනස් වෙන ආකාරයෙන් සුළු කිරීම අහලා සහ තවත් ගැටළු අපිට හම් වෙනවා විශේෂය වැඩේ එකයි. ඒ කියන්නේ එකම වත්ත තමයි සුද්ධ කරන්නේ. හැබැයි මේ වැඩ කරන අයගේ වේගය වෙනස්. වෙනස් වේගයකින් වැඩ කරන එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් ඒවා දීලා එයාලා එකතු වෙලා මේක කරා නම් කොච්චර කාලයක් යනවද කියලා අපෙන් අහනවා. තවත් ගැටළු විශේෂයක්. එතකොට මිනිස් දින ආශ්‍රිතව අපිට තවත් ගැටළු විශේෂයක් හම් වෙනවා. ඒ තමයි මේ x කියලා වත්තක් තියෙනවා. මේක සුද්ධ කරන්න මිනිස්සු 4 දෙනෙකුට යනවා දින 7ක්. ඊට සාපේක්ෂව මේන් තියෙනවා y කියලා වත්තක්. ඒ වත්ත සුද්ධ කරන්න මිනිස්සු 5 දෙනෙකුට දින කීයක් යනවද? මෙතනදී මේ මිනිස්සු වැඩ කරන වේගය එකයි. හරිද? මෙයාලා වැඩ කරන වේගය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එච්චර සංකීර්ණ කරන්නේ නැහැ. මෙයාලා වැඩ කරන වේගයක් වෙනස් කරලා මේක කරොත් එහෙම තවත් ටිකක් සංකීර්ණ වෙනවා. අපිට සාමාන්‍යයෙන් හම් වෙන උපරිම මට්ටමට යද්දි ගොඩක් දුරට මේ හරියදී අපිට නවතින සංකීර්ණ මට්ටමට යනකොට මෙතනදී අහන්නේ මේ වේගය වෙනසක් නැති මිනිස්සු කරන වැඩේ වෙනස් වෙනවා. මෙයාලා සුද්ධ කරන්නේ x කියලා වත්තක්, මෙයාලා සුද්ධ කරන්නේ y කියලා වත්තක්. මෙයාලා මිනිස්සු 4 දෙනෙක් දින 7ක් ගියානම් ඒකට සාපේක්ෂව ඒ වේගයෙන් වැඩ කරන මිනිස්සු 5 දෙනෙකුට මේ වත්ත සුද්ධ කරන්න කොච්චර කාලයක් යනවද කියලා. එතකොට ඒකෙදි අපිට දෙනවා දත්ත. මේකේ මේ වත්තේ කොච්චර වර්ගඵලයක්ද මේ වත්තේ කොච්චර වර්ගඵලයක්ද කියලා අර ඒකට සාපේක්ෂව දත්ත දෙනවා. නැත්නම් අපිට ඒක මේ තීරණය කරන්න බෑනේ. එතකොට මේ වගේ ගැටළු විශේෂයක් අපිට ආය හම්බ වෙනවා. එහෙනම් මේ මිනිස් දින ආශ්‍රිතව අපිට සරලම ඉඳලා සංකීර්ණ මට්ටමට යද්දී ඔය ආකාරයේ ගැටළු අපිට හම්බ වෙනවා. එතකොට මේක නම් ඇත්තටම මේ පළවෙනි ආකාරයේ ගැටලුවක් තියෙන්නේ. අපි ඉස්සරහට මේ දෙවෙනි ආකාරයේ සහ තුන්වෙනි ආකාරයේ ගැටලු අපේ ක්ලාස් වලදී කතා කරමු සහ මේ සියලුම ආකාරයේ ගැටලු වලට අදාළව අනුමාන අපි ඔයාලට දෙනවා. ඒ හැමදේම අපි කතා කරනවා. එතකොට අපි බලමු මේකේ තියෙන ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. මේකේ තියෙන්නේ මම ඔය කිව්ව පළවෙනි ආකාරයේ ගැටලුව. ඒකේ කියනවා මිනිස්සු 12 දෙනෙක් දවස් 4කින් මිනිස්සු 12 දෙනෙක් දවස් 4කින් යම්කිසි වැඩක් සිදු කළ අතර එය මිනිසුන් 16 දෙනෙක් සිටියේ නම් දින කීයකින් ඉවර කළ හැකිද? අපෙන් අහන්නේ මේක සරලම ගැටලුවක්. මිනිස්සු 12කට දවස් 4යි යන්නේ. මිනිස්සු 16කට දවස් කීයකින් මේ වැඩේ කරන්න පුළුවන්ද? මෙතනදී අපි මොකක්ද දන්නේ? මෙයාලා කරපු වැඩෙත් x නම් මෙයාලා කරපු වැඩෙත් x. මෙයාලා සුද්ධ කරේ x කියලා වත්තා නම් ඒක වැඩේම තමයි මෙයාලාත් කරලා තියෙන්නේ. එතකොට මේ මිනිස්සු 12 සහ මේ මිනිස්සු 16 එකම වේගයකින් වැඩ කරන්නේ. මෙයාලා වැඩ කරන වේගයේ වෙනස් වීමක් වෙන්නේ නැහැ. එහෙනම් මේක අර පළවෙනි ආකාරයේ ගැටලුවක්.
එහෙනම් අපි ලියා ගන්නවා අර අර කතාවම තමයි. 1 සමානයි x සහ 1 සමානයි y නම් x සමානයි y. ඕකම තමයි මෙතෙන් අපි ගන්නෙ. මෙයාලා වැඩ කරන එකත් එකම වත්ත, මෙයාලා වැඩ කරන එකත් එකම වත්ත නම් මේ වත්තක් මෙයාට මේ x කියන වැඩේ කරන්න මෙයාලට යන්නේ මිනිස්සු 12 දෙනෙකුට පැය 4ක්. මේ දවස් 4ක්. ඒ කියන්නේ මිනිස්සු 12 දෙනෙක් දවස් 4ක් වැඩ කරොත් තමයි මේ වත්ත මේ x කියන වැඩේ කරන්නේ. මේ වත්ත සුද්ධ කිట్లా නෙවෙයි. මේ x කියන වැඩේ කෙරෙන්නේ මිනිස්සු 12 දෙනෙක් දවස් 4ක් වැඩ කරාම. එහෙනම් 12 වැඩ කිරීම 4 කියන කාරණේදී මේ කියන කාර්යය කෙරෙනවා. ඒක සමාන වෙනවා මිනිස්සු 16 දෙනෙක් වැඩ කරන දින ප්‍රමාණය. අපි දන්නේ නැහැ මිනිස්සු 16 දෙනෙකුට කොච්චර දින ප්‍රමාණයක්ද යන්නේ කියලා. මොකද මේක සමාන වෙන්නේ මේකට දෙගොල්ලම කරන්නේ එකම වැඩක්. මෙයාලා මේ මිනිස්සු 12 දෙනෙක් පැය 4ක් කියන කාල සීමාව. මෙයාලා යොදවන ශ්‍රමය. ශ්‍රමය සමානයි මිනිස්සු ප්‍රමාණය වැඩි කිරීම නැත්නම් එයාලා යොදවන එයාලාගේ වැඩ කිරීමේ තීව්‍රතාවය වැඩි කිරීම වැඩ කරන කාලය. හරිද? එතකොට ශ්‍රමයනේ අපි මෙතන බලන්නේ. ශ්‍රමය සමානයි මිනිසුන් ප්‍රමාණය. එහෙම නැත්නම් ශීඝ්‍රතාවය. හරිද? වැඩි කිරීම කාලය. යොදවූ කාලය. අපිට ඒක මේ වෙනම දෙයක් ඕක එච්චර අවශ්‍යත් නැහැ. අපි දන්නවා සාමාන්‍යයෙන් මේ වගේ කොහොමද මේක එන්නේ කියලා. මම ඒකයි කෙලින්ම මෙතනම කියේ. එතකොට මෙතනදී මේ 12 වැඩි කිරීම 4 මිනිස්සු 12 දෙනෙක් දවස් 4ක් වැඩ කරනවා. එයාලා කොච්චර ශ්‍රමයක් යට කරනවද කියන එක අපිට හම්බ වෙනවා 12 වැඩි කිරීම 4. ඒක සමාන වෙනවා මිනිස්සු 16 දෙනෙක් කොපමණ දින ප්‍රමාණයක් වැඩ කරනවද කියන එක. හේතුව දෙගොල්ලම කරන වැඩේ සමාන නිසා. එහෙනම් මේක සුළු කරලා අපිට d හොයා ගන්න පුළුවන්. 16 දෙනෙකුට යන දින ප්‍රමාණය. 12 වැඩි කිරීම 4 වැඩි කිරීමක් විදියට තියෙන එක මේ පැත්තට ගේන්නේ බෙදීමක් විදියට සමානයි d. 4 ඒවා 1යි 4යි 4 ඒවා 1යි 3යි. 1 වාරයක් 1යි 3 වාරයක් 1 3යි. එහෙනම් d සමානයි 3යි. එහෙනම් මෙතන d කියලා ගත්තේ අපි දවස් ප්‍රමාණය. මිනිස්සු 12 දෙනෙකුට දවස් 4යි යන්නේ. මිනිස්සු 16 දෙනෙකුට දවස් 3කින් ඒ වැඩේ කරන්න පුළුවන්. සරලයි. අපි මේක ලියා ගන්න ක්‍රමෙත් එක්ක ඇත්තටම මේ ක්‍රමයට යන්න බලන්න. මොකද මේ වැඩි කිරීම ආශ්‍රිතව තියෙනවා. දැන් බැරි වෙලා හරි මෙතන එකතු කිරීම අඩු කිරීම මෙහෙම තිබ්බනම් මේ විදියට දාලා කපන්න යන්න එපා. වැඩි කිරීම තියෙන ඒවා ප්‍රශ්නයක් නැහැ. මේ විදියට කපලා දැම්මට එකතු කිරීම අඩු කිරීම තියෙන එකක් බෙදීමක් තිබුණොත් එහෙම වෙනස් පැති දෙකක් නිසා අපි එකතු කිරීම අඩු කිරීම ඉවර කරලා ඒ වරහන් ආශ්‍රිත ඇතුලේ තියෙන සුළු කරලා තමයි බෙදීමට යන්නේ. එතකොට තමයි කපලා කොටලා දාන්නේ. බැරි වෙලා හරි ඒ කියන්නේ මේ ගානදී නම් එකතු කිරීම එන්නේ නැහැ. දැන් මෙතන මේ 12 ධන 4 බෙදීම 16 තිබ්බනම් කැපෙනවා කියලා කපන්න යන්නේ මේ 16ට 4යි 1යි කියලා කපන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම උත්තරේ වැරදි. අපිට එහෙම කරන්න බෑ. මෙතන වැඩි කිරීමක් තියෙනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ සුළු කිරීමට යන්න පුළුවන්. මෙහෙම තිබුණොත් එහෙම අනිවාර්යයෙන්ම 12යි 4යි එකතු කරලා 16 බෙදීම 16 තමයි අපි කපලා ගන්න ඕනේ. ඒ කියන්නේ 1යි. හරිද? දැන් අර විදිහට කැපුවා නම් එහෙම උත්තරේ ඉන්නේ වෙන එකක්. හරිනේ? එතකොට මේ කියන තැනේදී අපිට මේ සුළු කිරීමේදී වැඩි කිරීම බෙදීම එක තියෙනවා නම් අපිට කැපීම් කරලා දාන්න පුළුවන්. අපි මේක 12 වාරයක් 4 කියන්නේ කීයද කියලා අරගෙන ඒක 16න් බෙදලා ගත්තා නම් එතනත් අපිට යන්නේ වැඩිපුර කාලයක්. මේ තරංග විභාගවල එකයි තියෙන පළවෙනිම දේ අපිට ඉතුරු කරගන්න පුළුවන් එක තප්පරයේද අපිට ඉතුරු කරගන්න අවස්ථාවක් වෙන්නේ. ඒ තප්පරයත් අපිට වැදගත්. ඒ තප්පරයත් අපි ඉතුරු කරගන්න ඕනේ. ඒකයි මෙතන මේක සුළු කරලා මේක මෙතනින් අරගෙන ඔන්න පියවරෙන් පියවර අර පෙර පාසලේ ළමයිට චිත්‍ර අඳින්න උගන්වනවා වගේ ගියොත් එහෙම අපිට යන කාලය ශීඝ්‍රව වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට විසඳ ගන්න තියෙන ප්‍රශ්න ප්‍රමාණයට අදාළව අපිට හම් වෙන්නේ පොඩි කාලයක් නිසා අනවශ්‍ය දේවල් වලට යන කාලය අපි අනිවාර්යෙන් ඉතුරු කරගන්න ඕනේ. මේ ක්‍රමයට ගියාම අපිට ටක් ගාලා කැපෙන කොටන දේවල් කැපලා කොටන දාපුවාම ඊටාම සරලව අපිට උත්තරයට එන්න පුළුවන්. ඒක මං කියන්නේ මේකට අදාළව විතරක් නෙවෙයි අපි ඕනිම ගැටලුවක් සුළු කිරීමකට අදාළව මේ ක්‍රමයට යන්න පුළුවන් නම් ඔයාලට වටිනවා. එහෙනම් මේකෙදී අපිට උත්තරය හම් වෙනවා දින 3යි කියන එක. එතකොට මේකේ ඔය වගේ ප්‍රශ්න මේකේ තියෙනවා. දැන් මේ අපි ඔය කතා කරේ එක එක මාතෘකා 3ක් 4ක් අදාළ ගැටලු අපි මේ කතා කරේ. එතකොට මේ වගේ මාතෘකා ගණනාවක් මාතෘකා 20ක් 30ක් අතර ප්‍රමාණයක් ගැටලු මේ පේපර් එකේ අඩංගු වෙනවා. ඔයාලා try කරලා බලන්න.
අපි ඉස්සරහට ඔයාලා අපිත් එක්ක දිගටම වැඩ කරද්දී අපි මේ කියන මේ පේපර් එකේ ඇතුළත් ගණන් වගේම අපි මාතෘකා 30කට අදාළ ප්‍රමාණයක් මේ ආකාරයෙන් ඔයාලත් එක්ක ගැටලුවෙන් ගැටලුව කතා කරනවා සහ ඒ අදාළ ගැටලුවට අදාළව එන හැම පැත්තකින්ම කව වෙන්න පුළුවන් අනුමාන අපි අනිවාර්යෙන් ඔයාලට ලබා දෙනවා. ඒකත් අපි දෙන්නේ අර වෙන මේ සාමාන්‍ය ඔය ක්ලාස් එක ඔයාලට මේ PDF එකක් print out ගන්න දෙනවා වගේ නෙවෙයි. quiz හරහා ඔයාලට කරන්න දෙන්නේ. එතකොට ඒ quiz වලදී ඔයාලට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා ඒ කියන්නේ විලාවක් හම්බ වෙනවා. අපේ සාමාන්‍ය දැනුම quiz වගේම එක ගැටලුවකට විනාඩියක් ඔයාලට දෙනවා. එතකොට ගැටලු 15ක් දුන්නොත් විනාඩි 15යි. එතකොට අපේ ක්ලාස් එක ඉස්සරහට අපි පටන් ගන්න දිනෙත් එක්කම දවස් 7ක් මේ විදිහට අපි එක දිගට යනවා. මේක අපි දවස් 7කට දාගෙන තියෙන හේතුව තමයි ඔයාලට තියරි කවර් කරගත්තට පස්සේ ප්‍රැක්ටිස් කරන්න කාල සීමාවක් අවශ්‍ය වෙන නිසා. එතකොට එක දිගට දවස් 7ක් අපි පැය 2යි කියලා අපි තිබ්බට පැය 2.5මාරක් වගේ තිබ්බට සමහර දවස්වල පැය 3-4 යනවා. අපිත් එක්ක වැඩ කරපු කට්ටිය දන්නවා. අපි කාලය කියන දේ මත තීරණය කරගන්නේ අපි පැය 2ක් ක්ලාස් එක කිව්වොත් පැය 2-මාරක් 3ක් අඩුම යනවා. මොකද අපිට එදා දවසට කරන්න ඕනි ටික ඉවර කරනවා කියන මතේ තමයි අපි අනිවාර්යයෙන්ම වැඩ කරන්නේ. ඒතකොට ඒ විදිහට දවස් 7ක් තුල අනිවාර්යයෙන්ම පොත්වන වෙලාවක් ගියා අපි ඔයාලගේ තියරි ටික ඔක්කොම කවර් කරලා දෙනවා. ඒ දවස් 7 ඉවර වුණාට පස්සේ අපි ක්විස් ටික ඔයාලට දෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න 300ක් 400ක් අතර ක්විස් ප්‍රමාණයක් අපි ඔයාලට දෙනවා අනුමාන කරන්න. සහ හැම දිනයකම අපි අදාළ මාතෘකාවලට අදාළව අනුමාන ප්‍රශ්න ඇතුළත් මේ වගේ පේපර් එකක් එක්ක යන්නේ. එතකොට ඔයාලට ඒ ප්‍රශ්නත් අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට අර අනුමාන ප්‍රශ්නත් අධ්‍යයනය කරලා ඔයාලට මම හිතනවා ඒ අදාළ මාතෘකාව වලින් කවර් වෙන්න ඕනේ සෑම පැත්තම ආවරණය වෙන විදිහට හොඳට සූදානම් වෙලා විභාගයට මුහුණ දීමේ හැකියාව මේ අපේ ස්මාර්ට් ස්කූල් IQ group එකත් එක්ක වැඩ කරොත් ඔයාලට අනිවාර්යෙන් ගන්න පුළුවන් කියන එක අපි තහවුරු කරගන්න තමයි මේ ක්‍රමයට අපි ඉස්සරහට අනිවාර්යෙන්ම යන්නේ. ඒ වගේම තමයි අපි අනිත් පැත්තෙන් ඔයාලට අපි සහයෝගය දෙනවා. ඒ කියන්නේ දැන් අපිත් එක්ක ගත්තොත් එහෙම දිගටම අපිත් එක්ක මේ වෙනකම් වැඩ කරපු ළමයි අදටත් සමහරලාට ප්‍රශ්නයක් අහලා මට මැසේජ් එකක් දාලා තිබුණොත් එහෙම මම කවදාවත් රිප්ලයි එකක් නොදා ඉන්නේ. අනිවාර්යයෙන්ම මට ෆ්‍රී හම්බ වෙන වෙලාවක මම රූප සටහනක් ආශ්‍රයෙන් හරි වොයිස් මැසේජ් එකක් හරි හරහා ඒ සෑම කෙනෙකුටම තනි තනියෙන් මම අනිවාර්යයෙන්ම උදව් කරනවා. මොකද ඒක මම හිතනවා අපේ වගකීමක්. අපි මේ කතා කරන දෙයක් අපි උගන්වන දෙයක් ඔයාලට තේරුම් ගන්න බැරි වුණා නම් එහෙම එතනින් එහාට අපි ක්ලාස් එකේ පැය දෙකකට සීමා කරලා හරි අපේ ක්ලාස් එක ඉවරයි මේ ෆීස් ගෙවුවා ඒ ටික ඉවරයි මාසෙ ඉවරයි කියලා ඉවරලා අතහැරියා නම් එහෙම තේරුමක් නැති වෙනවා. එතකොට අපිත් එක්ක සම්බන්ධලා වැඩ කරන ඕනෙම කෙනෙකුට මම කිසි බයක් නැතුව කියනවා මොනවා හරි සම්බන්ධ ඒ කියන්නේ මෙහෙමයි. අනිත් අයගේ දේවල් මේ වල තියෙන ඒවා ඇත්තටම මට යොදවන්න කාලය මදි. මම ඔයාලා වෙනුවෙන් කාලය යොදවන්නේ ඇත්තටම අපේ දෙයක් එක්ක ඉන්න ළමයෙක් වෙනුවෙන් අපිට අනිවාර්යයෙන්ම කැපකිරීමක් කරන්න ඕනේ. ඒතර අපේ මේ කතා කරන සෑම ප්‍රශ්නයකම සෑම ගැටලුවකදීම ඔයාලට මොනවා හෝ ගැටලුවක් වන්නකොට මොනවා හෝ තැනක් පැහැදිලි නැති වුණොත් අනිවාර්යයෙන්ම මම මේක ඉන්ඩිවිජුවල් හරි මට දාලා තිබුණොත් අනිවාර්යයෙන්ම මම ඒකට රෙස්පොන්ඩ් කරලා ඔයාලට ඒ සහයෝගය දෙනවා. ඒතර ඒ විදිහට අපිත් එක්ක වැඩ කරන්නේ ආන් ඒ ක්‍රමයට. මේ විදිහට අපි යනවා. ඔයාලට අපි ඒ විදිහට සහයෝගයක් දෙනවා. තා අපි ක්විස් ටික දෙනවා. ඒ වගේම ඔයාලට අපි තියරි ටික කවර් කරලා දෙනවා. ඒත් එක්ක ගියාට පස්සේ මම ඒ කියන්නේ 100%ක් සහතික කරලා කියනවා මේ IQ කියන දේ ඊටාම සරලව අර ආසාවෙන් කරන විෂයක් බවට ඔයාලට පත් කරගන්න අවශ්‍ය කරන සියලුම දේ අපි මෙතනදී ලබා දෙනවා. ඒ වගේම තමයි තව කාට හරි මේක විභාගේ දක්වාම ප්‍රැක්ටිස් කරන්න අවශ්‍යතාවය තියෙනවා නම් අපේ ස්මාර්ට් ස්කූල් IQ පේපර් ක්ලාස් එක තියෙනවා. ඒකට ජොයින් වෙන්න පුළුවන්. සෑම සතියකම ප්‍රශ්න 50ක ඔන්ලයින් කරන්න පැයක කාල සීමාවක් එක්ක. ඒ කියන්නේ වෙලාව යනවා. පැය කාලය කවුන්ට් වෙනවා. විනාඩි අඩු වෙවි. එතකොට ඒ වෙලාවට ඔයාලා අනිවාර්යෙන් කරන්න ඕනේ එක. එතකොට පැයක කාල සීමාවකදී අර විභාගයක තියෙන එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් ආකාරයේ සැකසූ ප්‍රශ්න පත්‍ර කරන්න පුළුවන් අපේ IQ පේපර් ක්ලාස් එක හරහා. එහෙම වුණත් ඔයාලට ඒ අවස්ථාවක් තියෙනවා අපිත් එක්ක ඒකත් එක්ක ජොයින්ලා වැඩ කරන්න. එහෙනම් මම හිතනවා අපි ඉස්සරහට මේක මේ කරගෙන යමු. මම හිතනවා සියලු දෙනාම අපිත් එක්ක දිගටම යයි ඉස්සරහට රැඳී ඉඳී කියලා. සහ අපි මේක දිගටම කරලා ඔයාලට ඒ අවශ්‍ය කරන දේවල් දෙනවා. ඒ සියලුම දේ ඒ විදිහටම අරගෙන ඔයාලගේ මුහුණ දෙන සෑම තරඟ විභාගයක්ම ඒ බලාපොරොත්තු වෙන විදිහට හොඳටම ඔයාලට කරගන්න පුළුවන් හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලු දෙනාටම සුබ පතනවා.